සුබෝදයසන අපි ජෛවාණු පාඩමේ කාබෝහයිඩ්‍රේට් කොටසේ අවසාන භාගයේ ඉන්නේ. ඊයේ දිනේ ඩයිසැකරයිඩ් සම්බන්ධව අපි සාකච්ඡා කරා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා පොලිසැකරයිඩ් සම්බන්ධව. හොඳයි. අපි පොඩ්ඩක් විතර ඊයේ කතා කරපු දේවල් ටික චුට්ටක් විතර මතක් කරගත්තොත් බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කතා කරා මෙන්න මේ වගේ ඩයිසැකරයිඩ් හැදෙන විදිය ගැන. ඒ ඩයිසැකරයිඩ් වල අන්තර්ගත මොනොසැකරයිඩ් ඒකක සහ අදාළ බන්ධන පිළිබඳ මේ ටේබල් එක අපි සම්පූර්ණ කරා. ඊට පස්සේ ඩයිසැකරයිඩ් එකක් හැදෙන විදිය ගැන අපි කතා කරා. සෙලියුලෝස් නිර්මාණය වෙන ආකාරය, මෝල්ටෝස් නිර්මාණය වෙන ආකාරය, ජල අණුවක් ඉවත් වෙලා මෝල්ටෝස් හැදෙනවා. ජල අණුවක් නැවත ලබා දුන්නොත් ජල විච්ඡේදනය කරන්න පුළුවන්. සෙලියුලෝස්, සෙලියුලේස්, සෙලබයෝස් කියන එක න සෙලියුලෝස් ජල විච්ඡේදනයේ ප්‍රතිඵලයක් සෙලබයෝස් හැදෙන ආකාරය පිළිබඳව ඔයාලට පේන නැති සම්බන්ධ වෙලා තියෙන මොනොසැකරයිඩයන් නිවැරදිව හඳුනා ගන්න පුළුවන් නම් අදාළ මෙන්න මේ මොනොසැකරයිඩ් තියෙන විදිය වැදගත් නෑ. මොනොසැකරයිඩේ ලක්ෂණ බලන්න. පළවෙනි එකේ OH එක උඩ තිබිලා තියෙන්නේ. මෙයාගේ හතරවෙනි එකේ OH එක යට ග්ලූකෝස්. පළවෙනි එකේ OH එක උඩ තිබිලා තියෙන්නේ. උඩ ඒ කියන්නේ බීටා ග්ලූකෝස්. මෙතන හතරවෙනි කාබන් එකේ OH එක යට තිබිලා තියෙන්නේ. බන්ධනය පහළට තියෙන නිසා H එක උඩ තියෙන කෙනෙක් හිතා ගන්න පුළුවන්. පළවෙනි කාබන් OH එක උඩ නිසා බීටා ග්ලූකෝස් දෙකක් එකතු වෙලා මෙතන හැදිලා තියෙනවා ග්ලයිකෝසයිඩික් බන්ධනයක් බීටා 14 ඒ නිසා ඒකට අපි කියනවා සෙලබයෝස් කියලා. ඊළඟට මේ තියෙන්නේ සෙලබයෝස් තමයි. හැබැයි මේ තියෙන්නේත් ඒක මේ තියෙන්නේත් ඒක. ඒතකොට ඔයගොල්ලෝ තේරෙනවද විභාගෙට මේ අණු වල හැඩරුව කොයි විදිහට දුන්නත් සෙලබයෝස් කියන අණුව හඳුනා ගැනීමේ ටෙක්නික් එක දන්නවා නම් අණුව හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට දුන්නත් පුළුවන්. මෙතන OH එක උඩ බීටා මෙහා පහළ ග්ලූකෝස්, මෙතන OH එක උඩ බීටා මෙහා පහළ ග්ලූකෝස්, බීටා ග්ලූකෝස්. එහෙනම් ටේබල් එකට අනුව සෙලබයෝස්. මෙතන තියෙන්නේ ඒකමයි. මේ අතට බන්ධනේ පෙන්නලා තියෙනවා. හැබැයි ඉතින් මේ විදිහට විකාශනය වෙනකොට උඩට පහළට විකාශනය වෙනකොට මේ තියෙන ත්‍රිමාන අණු බන්ධනය
මේ ස්ථාන දෙක අතර අඳින විදිය රූප සටහනේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. හැබැයි අපි අණු හඳුනා ගැනීමේ ටෙක්නික් එක දන්නවා නම් කොයි විදිහට තිබුණත් හඳුනා ගන්න පුළුවන්. මේකත් බලන්න මේ තියෙන ලැක්ටෝස් ඔයාලට පේනද මේක ඩයිසැකරයිඩ් එකක් මොනොසැකරයිඩ් දෙකයි තියෙන්නේ. මේ තියෙන අණුව ගත්තාම මෙතන හතරවෙනි KOH එක උඩ ඒ නිසා මේක ගැලැක්ටෝස් වෙන්න ඕන. මෙතන උඩ තමයි තියෙන්නේ. හැඩයට තිබ්බට උඩ තමයි තිබිලා තියෙන්නේ. එතකොට H එක පහළනේ උඩ තියෙන්නේ OH එක. ඒ නිසා මේක බීටා ගැලැක්ටෝස්. මෙයා ගත්තම OH එක පහළ තියෙන්න ඕන. H එක මෙයා OH එක උඩ තියෙන්නේ. ඒ නිසා මේක බීටා ග්ලූකෝස්. මෙයා බීටා ගැලැක්ටෝස් මෙයා බීටා ග්ලූකෝස්. ඒතකොට ඔයගොල්ලෝ පේන තියෙන්නේ බීටා 1 ග්ලයිකෝසයිඩික් බන්ධනයක් සමග මේ ලැක්ටෝස් කියන අණුව. මේ තියෙන ලැක්ටෝස් තමයි සුක්‍රෝස්. මෙතන ඩයිසැකරයිඩ් දැකපු ගමන් උගලට ඈට හුරුයි මොකද්ද? ෆ්‍රක්ටෝස් මේ තියෙන්නේ මේක ග්ලූකෝස්. එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා සුක්‍රෝස්. මෙතන තමයි බන්ධනය. මේ බන්ධනය අඳුන ගන්න ගියාම අපිට කියන්න පුළුවන් ග්ලයිකෝසයිඩික් බන්ධනයක් මෙතන 1 සහ මෙතන 2. ඔය මතක ගන්න මෙයා 1 මෙයා 2 බීටා. right? ඒ විදිහට අඳුන ගන්න පුළුවන්. 1 ඇල්ෆා 2 බීටා ග්ලයිකෝසයිඩික් බන්ධනයක් මෙතන තියෙනවා. මේ තමයි ඩයිසැකරයිඩ් ගැන කියන්නේ. මේ තියෙන ඒ වගේ එකක් තමයි. හොඳයි. ඔයාලට මතක නම් ඔලිගොසැකරයිඩ් කියලා කෙනෙක් ගැනත් මම සූළු වශයෙන් කිව්වා. සරල සීනි ඒකක දෙකේ ඉඳලා දෙකක් තියෙනවා නම් අපි කියන්නේ ඩයිසැකරයිඩ් දෙකට වඩා වැඩි 10ට වඩා අඩු වේ. ඇත්තටම දෙකට වඩා වැඩි නම් අපි කෙලින්ම කියන්නේ මොකක්ද කියලාද? දෙකට වඩා වැඩි නම් අපි කෙලින්ම ප්‍රකාශ කරනවා ඒක පොලිසැකරයිඩයක් කියලා. දෙකක් 10ක් අතර ප්‍රමාණයක් කියනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් ඔලිගොසැකරයිඩ්. හැබැයි ඒක වැඩිපුර සිලබස් එකේ විස්තර කරන්නේ නැති නිසා මම ඒක ලොකුට කතා කරන්න යන්නේ නැහැ. right ඔලිගොසැකරයිඩ්. එදිත් මොනොසැකරයිඩ් ඒකක දෙකේ ඉඳලා 10ක ප්‍රමාණයක්. දෙකකට වඩා වැඩි වෙන්න ඕනේ. දෙකක් තිබ්බොත් ඩයිසැකරයිඩ් නේ. ඒ කියන්නේ 3ක් හෝ. එතකොට 3ක් 4ක් 5ක් 6ක් 7ක් 8ක් 9ක් 10ක් අන්තර්ගත මොනොසැකරයිඩ් ඒකක වෙන මේ වගේ තියෙනවට අපි කියන ඔලිගොසැකරයිඩ්. 10ටත් වඩා වැඩි නම් අපි කියනවා පොලිසැකරයිඩ් කියලා. නමුත් අපි සාමාන්‍යයෙන් පොදුවේ භාවිත කරන ව්‍යවහාරයේදී මොනොසැකරයිඩ් ඒකක දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වෙච්ච අණු වලට අපි කියනවා පොලිසැකරයිඩ් කියලා. පොලිසැකරයිඩ් කියලා කියනවා. ඒතර මේ පොලිසැකරයිඩ් ගත්තාම පොලිසැකරයිඩ් යටතේ අපිට කතා කරන්න පුළුවන් අපේ සිලබස් එකේ අපේ කාර්මික කටයුතු වලට වැදගත් ජීවවිද්‍යාත්මකවත් වැදගත් පොලිසැකරයිඩ් තුනක් ගැන. එකක් තමයි සෙලියුලෝස්. අනෙක් එකනා පිෂ්ඨය. අනෙක් එකනා ග්ලයිකෝජන්. පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන්. මේගොල්ලෝ පොලිසැකරයිඩ්. මේවා බහු අවයවික. ඇයි මම එහෙම කියන්නේ? බහු අවයවික කියන්නේ සරල අණු ගොඩාක් එකතු වෙලා හැදුණු විශාල අණු වලට. මේ කියන කට්ටියද ඒ වගේ බහු අවයවික. කාගේ බහු අවයවිකද? මොනොසැකරයිඩ් ඒකක ගොඩාක් එකතු වෙලා හැදුණු අණු තමයි පිෂ්ඨය කියන්නේ, සෙලියුලෝස් කියන්නේ, ග්ලයිකෝජන් කියන්නේ. එතකොට මේගොල්ලන්ගේ තැනුම් ඒකක වෙන්නේ සරල මොනොසැකරයිඩ් ඒකක නැත්තම් සරල සීනි. මේ සරල සීනි වලින් පිෂ්ඨය හැදිලා තියෙන විදිය, සෙලියුලෝස් හැදිලා තියෙන විදිය, ග්ලයිකෝජන් හැදිලා තියෙන විදිය අපි හඳුනගෙන දැනගෙන ඉන්න ඕනේ. මේ සෙලියුලෝස් සහ පිෂ්ඨය කියන දෙකම තියෙන්නේ ශාකවල. පිෂ්ඨය කියන එක ශාකවල සංචිත ආහාර. සංචිත ආහාර. සෙලියුලෝස් මොකද වෙන්නේ? සෙලියුලෝස් කියන්නේ ශාක සෛල බිත්තිවල තියෙන ප්‍රධාන සංඝටකයක්. ප්‍රධාන පොලිසැකරයිඩ්. මේ ග්ලයිකෝජන් කියන එක සතුන් තුළ ශක්තිය ගබඩා කරන අණුවක්. නැත්නම් අපි කියන සංචිත අණුවක්. සතුන් තුළ ශක්තිය ගබඩා කරන අණුවක් තමයි ග්ලයිකෝජන් කියලා කියන්නේ. බැක්ටීරියා, දිලීර කියන සුටජීවීගේ සහ මහජීවී වෙන අපගේ
සංචිත තියෙන්නේ ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩේ විදිහට. ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩේ විදිහට. එතකොට අපි අපේ සිලබස් එකේ මෙන්න මේ පිෂ්ඨය සෙලියුලෝස් ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩ් තුන ඒවායේ භාවිතද සමග සාකච්ඡා කරනවා. මේ පොලිසැකරයිඩ් වල තියෙන විශේෂත්වය. අපි දන්නවා මොනොසැකරයිඩ් ගත්තත් ඩයිසැකරයිඩ් ගත්තත් දෙකම පැණි රසයි. ඒ වගේම ජලයේ දිය වෙනවා. මෙතනදී පැණි රස නැත. පැණි රස නැහැ. ජලයේ දිය වෙන්නෙත් නැහැ මේ පිෂ්ඨය. සෙලියුලෝස් ග්ලයිකෝජන් කියන පොලිසැකරයිඩ් ජලයේ දිය වෙන්නේ නැහැ. ඒ වගේම පැණි රසත් නැහැ. ඒ වගේම මතක තියාගන්න ස්පටික ලෙස ලබා ගන්නත් බෑ. ස්පටීකරණය කරන්නත් බෑ. හැබැයි ජල විච්ඡේදනය කරන්න පුළුවන්. ජලයේ දිය වෙන්නේ නැති වුණාට ජල විච්ඡේදනය කරන්න පුළුවන්. බලන්න ලක්ෂණ ටික. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් පැණි රසයි. අරයා පැණි රස නැහැ පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් ස්පටික ලෙස ගන්න පුළුවන්. මෙයා ස්පටික විදිහට ගන්න බෑ. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් කියන ඒවා ජලයේ දිය වෙනවා. ජලයේ දිය වෙන්නේ නැහැ පොලිසැකරයිඩ්. ඒ වගේම මොනොසැකරයිඩ් ජල විච්ඡේදනය කරන්න බෑ. ඩයිසැකරයිඩ් ජල විච්ඡේදනය කරන්න පුළුවන්. පොලිසැකරයිඩ් ජල විච්ඡේදනය කරන්න පුළුවන්. හේතුව පොලිසැකරයිඩ් හැදිලා තියෙන්නේ සරල සීනි ඒකක ගොඩාක් එකතු වෙලා ජල අණු ඉවත් වෙමින්. ජල අණු ඉවත් වෙමින්. ඉවත් වෙච්ච ජල අණු අර සරල සීනි ඒකක එකතු වෙලා හැදෙන බන්ධනය බිඳ වැටෙමින් නැවත සම්බන්ධ කරන්න පුළුවන්. ඒකට අපි කියනවා ජල විච්ඡේදනය කියලා. එතකොට ජල විච්ඡේදනය කියන එක කිරීමේ හැකියාව පොලිසැකරයිඩ් වල තියෙනවා. right? හොඳයි බලමු පොලිසැකරයිඩ් හැදෙන විදිය. පොලිසැකරයිඩ් සම්බන්ධවද මම දෙනව වගුවක්. මේක මට ආවේනික දෙයක්. ඒ වගුව ඔයාලගේ සිලබස් එකේ තියෙන එකක් එහෙම නෙමෙයි. දැන් අර එදා දුන්න ඩයිසැකරයිඩ් සම්බන්ධ වගුවක් සිලබස් එකේ තියෙන එකක් නෙමෙයි. හැබැයි මේ වගුව දිහා බැලුවම ඔයගලන්ට ලේසින්ම මතක තියාගන්න පුළුවන් මේගොල්ලන්ගේ තැනුම් ඒකක සහ මේගොල්ලන්ගේ ගති ලක්ෂණ ගොඩක්. හරියට අණු ටික හඳුන ගන්න ටෙක්නික් කොළුවේ තියෙන මිනිස්සුෙකුට ඔය ටේබල් දෙක දැනගෙන හිටියාම ඕනම අණුවක් හඳුනා ගැනීමේ හැකියාව උදා වෙනවා. පිෂ්ඨය. පිෂ්ඨය කිව්වම පිෂ්ඨය තුල තියෙනවා සංඝටක දෙකක්. පිෂ්ඨය. මේ ස්වභාවික පිෂ්ඨය ගත්තාම මෙයා හැදිලා තියෙන්නේ ප්‍රධාන සංඝටක දෙකකින්. ඒ තමයි ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. ඔයගොල්ලෝ අහලා ඇති ඔයගොල්ලෝ. ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. ස්වභාවික පිෂ්ඨයේ මේ ඇමයිලෝස් සාමාන්‍යයෙන් 100ට 10ක් 100ට 20ක් විතර දක්වන්න ලැබෙනවා. 110ක් 120ක් විතර තියෙනවා ඇමයිලෝස්. ටික 110ක් තිබුණොත් ඇමයිලෝස් 90ක් ඇමයිලෝපෙක්ටින් තියෙනවා. 120ක් තිබුණොත් ඇමයිලෝස් 80ක් ඇමයිලෝපෙක්ටින් තියෙනවා. ඒතකොට 80 ඉඳලා 190ක පමණ ප්‍රමාණයක් ඇමයිලෝපෙක්ටින් දක්වට ලැබෙනවා ස්වභාවික පිෂ්ඨය. දැන් ස්වභාවික පිෂ්ඨය ගත්තාම සංඝටක දෙකයි ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් මේ දෙකම බහු අවයවයි. ඒ කියන්නේ මෙයා හැදිලා තියෙන්නේ සරල සීනි ගොඩාක් එකතු වෙනවා. මෙයාගේ සරල සීනි අතර දක්වන ලැබෙන ග්ලයිකෝසයිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් දක්වන ලැබෙනවා. මෙයාගේ සරල සීනි වල දක්වන ලැබෙන ග්ලයිකෝසයිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් සරල සීනි අතර නිර්මාණය වෙලා තියෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මොනොසැකරයිඩ් මෙන්න මේ ඇමයිලෝස් වල අපිට දක්වන්න ලැබෙනවා ඇල්ෆා ග්ලූකෝස්. මොනවද තියෙන්නේ? ඇල්ෆා ග්ලූකෝස්. ඇල්ෆා ග්ලූකෝස් 200 ඉඳලා 20000ක් විතර ප්‍රමාණයක්. ඇල්ෆා ග්ලූකෝස් ඒකක 200ක් 20000ක් අතර ප්‍රමාණයක් එකතු වෙලා තමයි ඇමයිලෝස් හැදිලා තියෙන්නේ. ඇමයිලෝපෙක්ටින් හැදිලා තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් ඒකක මිලියන 2ක් විතර එකතු වෙලා. කොච්චරද? මිලියන 2ක් විතර. හරියට මිලියන 2ක්ද? නෑ විතර. ඒ කියන්නේ ඒකෙන් තේරුම් ගන්න මොකක්ද? 20000 කියන එක මහා අගයක් නෙමෙයි. මේ අගේ පරාසයේ සාමාන්‍ය පොඩි අගේ පරාස. මිලියන 2ක් කියන ඉතා විශාල ඇල්ෆා ග්ලූකෝස් එකක ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. එතකොට මෙයා ග්ලූකෝස් ඇල්ෆා ග්ලූකෝස් එකක විශාල ප්‍රමාණයක් එකතු වෙච්ච බහු අවයවිකයක්. ඇල්ෆා ග්ලූකෝස් එකක විශාල ප්‍රමාණයක් එකතු වෙච්ච බහු අවයවිකයක්. මෙයා ඇමයිලෝපෙක්ටින් කියන එක නා. මෙයාට සාපේක්ෂව මෙයාගේ තියෙන ග්ලූකෝස් අණු ප්‍රමාණය ගොඩාක් වැඩි. right.
ඊළඟට මේ පිෂ්ඨය සෙලියුලෝස් බලන්න. සෙලියුලෝස් ගත්තාම මේ සෙලියුලෝස් කියන එක හැදිලා තියෙන්නේ බීටා ග්ලූකෝස්. දැන් අපිට පේන ඇති ඇල්ෆා ග්ලූකෝස් බීටා ග්ලූකෝස් වල තියෙන වෙනස හඳුනා ගන්න බැරි නම් සෙලියුලෝස් සහ පිෂ්ඨය වෙන් කරලා හඳුනා ගන්න අමාරුයි ඉස්සරහට. ඇයි? බීටා ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තමයි ගොඩාක් එකතු වෙලා තමයි සෙලියුලෝස් හැදෙලා තියෙන්නේ. බීටා ආකාරයේ ග්ලූකෝස් එකක විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සෙලියුලෝස් හැදිලා තියෙනවා. එතකොට මේ සෙලියුලෝස් හැදෙනකොට බීටා ග්ලූකෝස් එකක අතර ග්ලයිකෝසිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් දක්වලා ලැබෙනවා. පිෂ්ඨය හැදෙනකොට ඇල්ෆා ග්ලූකෝස් අතර ග්ලයිකෝසිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙන අපිට දකින්න ලැබෙනවා. මේ හැම ග්ලයිකෝසිඩික් බන්ධනයක්ම මෙයාගේ නාමකරණයට අපි නම් කරන්න පුළුවන් ඇල්ෆා ග්ලයිකෝසිඩික් බන්ධන. ඇයි මේකේ බීටා ආකාර නැහැනේ. මේකේ බීටා ග්ලයිකෝසිඩික් බන්ධන. අපි බලමු 1-4 තමයි ගොඩක් තියෙන්නේ. ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් ගොඩයි. මෙයාගේ ගත්තත් ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් ගොඩයි. මෙයාගේ නම් ඊට අමතරව තව ඇල්ෆා 1-6 ග්ලයිකෝසිඩික් බන්ධනක් දක්වන්න ලැබෙනවා. දැන් ඔය කියනකොට ඔයගොල්ලෝ තේරෙනවා 1-6 කියන්නේ මොකද්ද? එක මොනොසැකරයිඩ් එක පළවෙනි කාබන් සහ අනෙක් මොනොසැකරයිඩ් 6 වෙනි කාබන්. සම්බන්ධිත OH එකකින් තමයි ජල අණුව අයින් වෙලා. ඒතර ආල්ෆා 1-6 ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන මෙන්න මේ ඇමයිලෝපෙක්ටින් කියන එක නාගේ තියෙනවා. මෙයාගේ ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන විතරයි දක්වලා ලැබෙන්නේ. මේ දෙකම එකතුව ගත්තාම පිෂ්ඨය කියන එක නාගේ ඇල්ෆා 1-4යි ඇල්ෆා 1-6යි දෙකම දක්වලා ලැබෙනවා. මෙයාගේ තියෙන්නේ බීටා 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන පමණයි. right. ඊළඟට ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් ගත්තාම මෙයා හැදිලා තියෙන්නේ. අතරකො ග්ලයිකෝජන් කියන්නේ ඇමයිලෝපෙක්ටින්ම තමයි. ටිකක් වැඩිපුර ශාකනය වෙච්ච. අපි කියනවා ශාකනය වූ ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝපෙක්ටින්. ඒකද ඇමයිලෝපෙක්ටින් හඳුනා ගන්න දන්නවනම් ඇමයිලෝපෙක්ටින් හඳුනනවා නම් ග්ලයිකෝජන් කියන්නේ ඇමයිලෝපෙක්ටින්ම තමයි. එහෙනම් ග්ලයිකෝජන් වල තියෙනවා ඇල්ෆා ග්ලූකෝස් එකක විතා විශාල ප්‍රමාණයක්. ග්ලයිකෝජන් වල තියෙනවා ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් ඇල්ෆා 1-6 ග්ලයිකෝසිඩික් කියන දෙකම. මෙයාගේ තියෙනවා මෙයාගේ. ඇයි ශාකනය වූ ඇමයිලෝපෙක්ටින් නම් ග්ලයිකෝජන් කියන්නේ ඒක මේ ඇමයිලෝපෙක්ටින්ට අනුරූප වෙන්න ඕන. ඔන්න ඔය විදිහට අපිට ශාකවල සංචිත ආහාරය කියන පිෂ්ඨයක් ශාක සෛල බිත්තිවල තැනුම් ඒකකයේ ස්වභාවයේ තියෙන බහුලවම දක්වලා ලැබෙන පොලිසැකරයිඩ් සෙලියුලෝස් සතුන්ගේ සංචිත ආහාර වන ග්ලයිකෝජන් අඳුන ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ තැනුම් ඒකක සහ බන්ධන ඇසුරේ. ඉතින් මම මෙතනට යන්න කලින් නැවතත් මම ඔයගොල්ලන්ට පොඩි විස්තරයක් මේ කරේ මේගොල්ලන්ගේ අන්තර්ගත දේවල් මොනවාද. අපි ඊළඟට මේ පිෂ්ඨයට අදාළ ඇමයිලෝස් ඇමයිලෝපෙක්ටින් අඳිමු. දැන් අපිට අදහසක් තියෙන මොනවාද තියෙන්නේ මොනවාද බන්ධන කියලා. සෙලියුලෝස් ගත්තම බීටා ග්ලූකෝස් එකක තියෙන්නේ මෙයාගේ බීටා 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙයාගේ තියෙන්නේ ඇල්ෆා 1-4යි බීටා 1-6 ග්ලයිකෝසිඩික් බන්ධන. ඒතකොට අපි මේ කියන ඇල්ෆා 1-6 ග්ලයිකෝසිඩික් බන්ධන. right. මෙයාගේ තියෙන්නේ ඇල්ෆා 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන විතරයි. පැහැදිලිද? මෙයාගේ තියෙනවා ඇමයිලෝස් ඇල්ෆා 1-4 විතරයි තියෙන්නේ. මෙයාගේ ඇල්ෆා 1-4යි 1-6යි ගොඩක් තියෙනවා. 1-4 තමයි වැඩිපුර තියෙන්නේ. 1-6 තියෙන්නේ කීපයයි. මෙයාගේ 1-4 ග්ලයිකෝසිඩික් බන්ධන බීටා ආකාරය විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙයාට අනුරූප නිසා ඇල්ෆා 1-4 ගොඩයි ඇල්ෆා 1-6 ටිකක් තියෙනවා මේ අණුවද. එතකොට මේගොල්ලන් හැදිලා තියෙන ඒවා ගත්තම මෙයා හැදිලා තියෙන්නේ මොනවාගෙන්ද? ඇල්ෆා ග්ලූකෝස් මිලියන ගාණක් විතර එකතු වෙලා. ඇයි මේ ඇමයිලෝපෙක්ටින්ම තමයි. හොඳයි අපි කලින් වගේම මම ටේබල් එකක් දෙන්නම්. ඒ ටේබල් එක සම්පූර්ණ කරගත්තාට පසුව අපි අදාළ අණු ඇඳලා පෙන්නන්න අඳින්න විභාගෙට එන්නේ නේ.
අපි මේ දවස්වල මේ 2021 22 කට්ටියට දෙගොල්ලටම එකට ඔයාලා සිලබස් එකේ තියෙන ICT MCQ 10. අන්න MCQ 10ට අදාළ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සැසියක් කරගෙන යන්න. වර්ඩ් වල අපි දෙකක් කරා. මම මට මතක හිටිය ඔයගොල්ලන්ගේ group එකට links දැම්මා. ඔයාලට පුළුවන් අවශ්‍ය නම් බලන්න. හොඳයි. පිටු අංක 10 පිෂ්ඨය අපි ඒ ටික කරගෙන යමු ඉස්සෙල්ලා. මේ විස්තර තියෙනවා ටයිප් කරලා අයියේ. ඒ තියෙන ළමයි ඔයගොල්ලන්ට කවදා හරි දවසක කියවුවම තේරුම් ගන්න. මම මේ කියන කතාව නැවත තේරුම්. පිෂ්ඨය හැදිලා තියෙන්නේ ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් කියලා කිව්වමම. ඇමයිලෝස් කියන්නේ ඇල්ෆා ග්ලූකෝස් එකක ගොඩාක් එකතු වෙලා හැදිච්ච ලොකු අණුවක්. මේ බලන්න. මේ තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් එක. පළවෙනි කාබන්, හතරවෙනි කාබන්, යට OH, යට OH. මෙයා පළවෙනි කාබන්, මෙයා හතරවෙනි කාබන්, OH එක යට, OH එක යට. ඒකත් මොනවාද? ඇල්ෆා ග්ලූකෝස්. ගොඩක් තියෙන්නේ හතරවෙනි කාබන්, මෙයා පළවෙනි කාබන්. OH පහලින් තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස්. තව මේ පැත්තට තියෙන්න පුළුවන්, තව මේ පැත්තට තියෙන්න පුළුවන්. මේ පැත්තේ තව එකක් අඳු. OH OH. දැන් මේ ඔක්කොම මොනවාද? ඇල්ෆා ග්ලූකෝස් ඒකක. තාම බන්ධනය වෙලාද? නැහැ. මොකද වෙන්නේ? ළමයි මේ තියෙන මෙයාගේ 1 මෙයාගේ 4. මෙන්න මේ 1 සහ 4 අතර අර මෝල්ටෝස් වල වගේ ජල අණුවක් අයින් වෙනවා. ජල අණුවක් අයින්. මෙතන 1 සහ 4 අතර ජල අණුවක් අයින් වෙනවා. මෙතන 1 සහ 4 අතර ජල අණුවක් අයින් වෙනවා. මෙතනත් එහෙමයි. තව අර පැත්තට තියවද නැද්ද? තියෙනවා. හැබැයි ඉතින් ඔක්කොම අඳින්න බෑ. ඒ නිසා මම කොහොම තියලා තියෙනවා. මෙතනත් මොකද වෙලා තියෙන්නේ? ජල අණුවක් අයින් වෙනවා. දැන් ඔයාලට පේනවා මේ පැත්තට තව කොටස් මොනොසැකරයිඩ් තියෙනවා. ඒ වගේ මේ පැත්තට තියෙන්න බැරිද? තියෙන්න පුළුවන්. ඒ නිසා මෙතනත් මම ජල අණුවක් අයින් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ඇල්ෆා ග්ලූකෝස් ඒකක එකිනෙක බන්ධනය වෙන සෑම ස්ථානයකම ජල අණු ඉවත් වෙමින් බන්ධන ඇති වෙනවා. දැන් මොනොසැකරයිඩ් එක ගොඩාක් තියෙන නිසා මෙයා පොලිසැකරයිඩ්. ඒ වගේම මෙයා ඇල්ෆා ග්ලූකෝස් නිසා මේ ඇල්ෆා ග්ලූකෝස් ඒකක ගොඩාක් තියෙන අණුවක්. ඒ වගේම මේකේ අපිට අඳුන ගන්න පුළුවන්කම තියෙනවා ග්ලයිකෝසයිඩික් බන්ධන. මොනවාද ග්ලයිකෝසයිඩික් බන්ධන? මෙතන ගත්තත් මේ පැත්තේ 1 මේ පැත්තේ 4. ඒ නිසා 1 4 ග්ලයිකෝසයිඩ්. මෙයා 1 4 ග්ලයිකෝසයිඩ්. මෙතනත් 1 4 ග්ලයිකෝසයිඩ්. මෙතනත් 1 4 ග්ලයිකෝසයිඩ්. එතකොට මේ ඔක්කොම මොනවාද? ඇල්ෆා 1 4 ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩ් බන්ධන. ඇයි මම එහෙම කියන්නේ? අපි දන්නවා මේ තියෙන ඇල්ෆා ග්ලූකෝස් ඒ නිසා ඇල්ෆා ග්ලයිකෝසයිඩ් බන්ධනයක් ඇති වෙන්න ඕන. 1 සහ 4 කාබන් පරමාණු අතර නිසා ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩ් බන්ධනයක්. ඔයාලට පේන්නේ මේ තමයි ඇමයිලෝස්. මේ තමයි ඇමයිලෝස්. මේක ඇත්තටම බහු අවයවයක්. ඇයි? මේ තියෙන එක අණුවක් අවයවයක්. මේ තියෙන අනෙක් අවයවය. මේ අනිත් එකට මේ අනිත් එකට සරල එක ගොඩක එකතුවක්. මේක රේඛීය බහුවයක. හරියට නිකන් දම්වැලක පුරුක් වගේ. දම්වැලක පුරුක් වගේ රේඛීය බහුවයක. මෙහෙම එක දිගට බෙදලා තියෙන බහු අවයවයක්. රේඛීය බහුවයක. පැහැදිලිද? right. ඔය තමයි ඇමයිලෝස් කියන එක. ඇමයිලෝස්. right. අපි බලමු ඇමයිලෝපෙක්ටින්. ඇමයිලෝපෙක්ටින් කියන්නේ
ඇල්ෆා ග්ලූකෝස් ඒකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඇල්ෆා 1,4 ග්ලයිකෝසිඩික් බන්ධනයි ඇල්ෆා 1,6 ග්ලයිකෝසිඩික් බන්ධනක් දක්නට ලැබෙනවා. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒක වෙන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න. මම මේක මෙතනින් පොඩ්ඩක් මකන්න. දැන් මේ මොකද්ද? ඇමයිලෝස්. ඇමයිලෝස්. මේ පැත්තට ශාකණය වෙන්නේ අර පැත්තට එකතු වෙන්න පුළුවන්. ගොඩක් තියෙනවා ඇමයිලෝස්. ඔය වගේම ඇමයිලෝස් එකක්ම යටින්. මෙතන ඔන්න ඔහොම බන්ධනය. මේ මොනවද? alpha glucose alpha glucose alpha glucose alpha glucose alpha glucose කොහොමද තව පුළුවන් යන්නේ? alpha glucose ඒක ගොඩායි. කොහොමද අඳුරගත්තේ? මෙයා 1 4 1 4 1 4 1 4 1 4 1 4 ඔක්කොම 1 4 පහලින් තියෙන්නේ. ඔය ඔක්කොම පහල. alpha glucose එක ගොඩයි. මෙයා alpha glucose එක ගොඩයි. මෙයා alpha glucose එක ගොඩයි. හැබැයි මේ දෙක සම්බන්ධද? නැහැ. මේ ඔක්කොම මොනවාද? මේ ඔක්කොම බන්ධන මොනවාද? මේ ඔක්කොම තියෙන්නේ ළමයි alpha 1 4 glycosidic බන්ධන. මේ ඔක්කොම මොනවාද? alpha 1 4 glycosidic බන්ධන. 1 4 alpha 1 4 glycosidic බන්ධන. මේ ඔක්කොම. මේක amylopectin නෙවෙයි. මේකෙත් alpha 1 4 මේකෙත් alpha 1. මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔබ දන්නවද? මේ හැම තැනම මේ කාබන් පරමාණු මේ තියෙන්නේ මොකද්ද? 1 2 3 4 sorry 4 මේක 5 6වෙනි කාබන් එක මෙතන තියෙනවා. 6වෙනි කාබන් එක තියෙනවා මේ හරිය. නැත්තේ නෑ. අංක 6 දරන කාබන් පරමාණුව මේ හැම එකෙම තියෙනවා. අපි ඇඳලා නෑ අයියේ. අපිට අවශ්‍ය උනේ නෑ. මෙච්චර දවසක් අවශ්‍ය උනේ. මේ කාබන්ට තියෙනවා හයිඩ්‍රජන් එකයි තව OH එකක්. CH2OH. මේකෙත් නැද්ද ඔක? තියෙනවා. මේකෙත් නැද්ද ඔක? තියෙනවා. මේකෙත් නැද්ද? තියෙනවා. මේ වගේ නැද්ද? තියෙනවා. CH2OH. මේ හැම එකෙම තියෙනවා. Hello. Good morning. Oh. Yeah, my class teacher. That's one. Right. මේ ඔක්කොම තියෙනවා CH2OH. මම මෙතන විතරක් පැහැදිලි කරලා යන්න ඇයි H මෙතන OH. මොකද වෙන්නේ නැත්තේ? මේක ළමයි 5 වෙනි කාබන්, මෙයා 6 වෙනි කාබන්. මොකද වෙන්නේ බලන්න. මෙන්න මේ 6 වෙනි කාබන්ට සම්බන්ධ මේ OH එකයි
පළවෙනි කාබන්ට මේ උඩ තියෙන දාමේ පළවෙනි කාබන්ට සම්බන්ධ මෙන්න මේ OH එකයි. දෙකෙන් ජල අණු අයින් වෙනවා. ඔක්සිජන් ඉතිරි කරලා අර මෙතනදි වගේම ජල අණුවක් ඉවත් වෙනවා. ජල අණුවක් ඉවත් වෙනවා. මොකද වෙන්නේ? මෙයා ඔක්සිජන් එක ඉතිරි කරගෙන ඔන්න ඔය විදිහට මෙයාට සම්බන්ධ වෙනවා. දැන් මේ බන්ධනය මොකද්ද? මේකත් ග්ලයිකෝසයිඩික් බන්ධනයක් තමයි. හැබැයි මෙයාත් ඇල්ෆා ග්ලූකෝස් මෙයාත් ඇල්ෆා ග්ලූකෝස්. ඒ නිසා ඇල්ෆා මෙතන පළවෙනි කාබන් සහ මෙතන 6 වෙනි කාබන්. ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධනය. ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධනය. මේ තැන්වල තියෙනවද? හැමතැනම තියෙනවද? නැහැ. හැමතැනම නැහැ. ඇයි? එහෙම හැමතැනම තියෙනවා නම් මෙයාට මෙයත් එක්ක බන්ධනය වෙලා ඉන්න බෑ. මෙතන බන්ධනය වෙන්න බෑ. අර තියෙනවනේ කොම් තියෙනවා. අන්න ඒ තැන්වලදී මේක නතර වෙච්ච තැන්වලදී ඊට යටින් ඉන්න ඇමයිලෝස් දාම එක්ක මේ විදිහට කෙටි ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධනයක් ඇති වෙලා මෙන්න මේ වගේ ලොකු අණුවක් දැන් පේන ඇති මේ පැත්තටත් තියෙනවා මෙහෙටත් තියෙනවා මේ අතරත් සම්බන්ධ වෙලා තියෙනවා ගොඩාක් ශාකණය වෙච්ච දැන් මේක මෙතනින් අතර වෙනවද නෑ මේක තව පහළට තියෙනවා මේ පැත්තටත් උඩටත් තියෙනවා හැම පැත්තටම තියෙනවා තැන මේ වගේ ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන ඇති වෙමින් මේ අර දාම වගේ තියෙනවා මේ ඇමයිලෝස් දාම වගේ පේනවා එකිනෙක සම්බන්ධ වෙලා ඒක ඇමයිලෝපෙක්ටින් පැහැදිලිද මේක තනියෙන් ගත්තම අපිට පේන්නේ ඇමයිලෝස් වගේ මෙයා තනියම ගත්තම අපිට පේන්නේ ඇමයිලෝස් වගේ හැබැයි ඒගොල්ලන් අතර 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන තියෙනවා නම් ඒක ඇමයිලෝපෙක්ටින් වෙනවා ඒතකොට ඔයගොල්ලෝ පේනවා මේකේ මිලියන 2ක් විතර තියාගන්න පුළුවන්. මොකද දන්වැලක පුරු මේ අතට පෙළ ගහන්න පුළුවන් ප්‍රමාණයට සාපේක්ෂව මෙහෙම දන්වැලයි උඩට දන්වැලයි මෙහෙට දන්වැලයි යටින් දන්වැලයි හැම පැත්තටම දන්වැලයි පැක් කරාම ගොඩක් මිටියක් ගත්තොත් ලොකු ග්ලූකෝස් ප්‍රමාණයක් පුරු ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. පැහැදිලිද? ඒතරේ හැම දන්වැලක් අතරම පොඩි කෙටි බන්ධනයකුත් දක්නට ලැබෙනවා. මේ තමයි ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන සහ ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන මගින් නිර්මාණය වෙලා තියෙන ඇමයිලෝපෙක්ටින්ගේ ස්වරූපය ඇමයිලෝපෙක්ටින් පැහැදිලිද දැන් මම ඒත් එක්කම මතක් කරගන්නම් ග්ලයිකෝජන් කියන්නේ මොකක්ද ග්ලයිකෝජන් කියන්නේ මොකක්ද මේකම තමයි තවත් දෙපැත්තට ශාකණය වුණාම ඒ තියෙන්නේ ග්ලයිකෝජන් එහෙනම් ග්ලයිකෝජන් කියන එක නයි ඇමයිලෝපෙක්ටින් කියන එක නයි දෙන්නම එකම හැඩරුව වෙනස මොකක්ද වෙනස මේක තව ශාකණය වෙලා තියෙන්න පුළුවන් මෙයාගෙන් තව එකට සම්බන්ධ නම් එතනත් ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන දකින්න ලැබෙනවා. තව එයාගෙන් යාට සම්බන්ධ නම් තවත් ග්ලයිකෝසයිඩික් බන්ධන තියෙනවා 1 6. උඩටත් තියෙන්න පුළුවන් 1 6. හැබැයි මේ ප්‍රධාන දාම අතර ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තමයි ඇමයිලෝපෙක්ටින් වගේම ග්ලයිකෝජන් සතුන්ගේ සංචිත ආහාර. පැහැදිලිද? දෙකම එහෙනම් අපි මේ එකම ගලින් අවසන් කරනවා. ඇමයිලෝපෙක්ටින් වගේම ග්ලයිකෝජන් කියන දෙක. ඒතර ග්ලයිකෝජන් කියන එක ඔයගොල්ලෝ ටියුට් එකේ වුණත් රූපේ පේනවා ඇති. මම පොඩි ශාඩාස් ඇදලා තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති. 1 4 ග්ලයිකෝසයිඩික් ගොඩයි ආයෙකින් පනිනවා 1 6කින් ආයෙ 1 4 ගොඩයි ඔහොම නිකන් ගහක අතු බෙදෙනවා වගේ විශාල ග්ලූකෝස් ඒකක ප්‍රමාණයක් 1 4 සහ 1 6 කෙටි බන්ධන වලින් එකට එකතු වෙලා හැදිච්ච මහ විශාල අණුවක් තමයි ග්ලයිකෝජන් කියලා කියන්නේ. රයිට්. ඇමයිලෝපෙක්ටින් සහ ග්ලයිකෝජන් අතර ලොකු වෙනසක් නැහැ. දෙන්නම සාපේක්ෂව එක වගේ. right. ඊළඟට අපි යනවා සෙලියුලෝස් වලට. සෙලියුලෝස් අඳින්න හරි ලේසි. සෙලියුලෝස් හරි ලේසි. ඇයි ලේසි කියන්නේ? හර්ට නම් ලේසි. අපිට තමයි අමාරු. right අඳින්න ඉන්නේ නෑ සෙලියුලෝස් හැදලා තියෙන්නේ බීටා ග්ලූකෝස් වලින් බලන්න මෙන්න බීටා ග්ලූකෝස්ලා මෙයා උඩ තියෙන්නේ මෙයා යට තියෙන්නේ උඩ OH එක
OH එක යට. OH එක උඩ. ඇයි පළවෙනි එකේ OH එක උඩට යනවනේ මෙයා යටට එන්න ඕන ග්ලූකෝස් නිසා. මෙයා උඩට යන්න ඕන හැම එකේම බීටා ග්ලූකෝස් නිසා. මම මේකත් තියුවා ඒකෙත්. කමන්නේ නැහැ තිබ්බත් කමන්නේ නැතත් කමන්නේ. තව තියෙන්න. බීටා නිසා මෙයා උඩ ග්ලූකෝස් නිසා මෙයා යට. මේ තියෙන්නේ බීටා ග්ලූකෝස් එකක ගොඩක්. පොඩි වෙනසක් කරේ මම. බීටා ග්ලූකෝස් එකක ගොඩක්. මොකද්ද වෙන්නේ ළමයි? මෙන්න මේ පළවෙනි සහ හතරවෙනි කාබන්ගේ OH එක OH දෙකෙන් ජල අණුවකින් අයින් වෙනවා. අයින් වෙනකොට මෙතනින් අයින් වෙන්නේ මොකද්ද? මෙතනින් අයින් වෙනවා ඔක්සිජන් එක ඉතිරි වෙනවා. ජල අණුවක් අයින් වෙනවා. ජල අණුව අයින්. මෙතනත් එහෙමයි. හරියට අර සෙල බයෝස් අපි ඉගෙන ගත්තා. ඒ වගේ ජල අණුවක් අයින්. මෙතනත් එහෙමයි. ජල අණුවක් අයින්. මෙතනත් එහෙම වෙන්න පුළුවන්. තව එහාට සිද්ධ වෙනවා. මෙතනත් වෙන්න බැරිද? වෙන්න පුළුවන්. තව මේ පැත්තට ඔක සිද්ධ වෙමින් යනවා. දැන් මොකද උනේ? දැන් ළමයි මේ තියෙන්නේ බලන්න මේ තියෙන්නේ මොකද්ද? බීටා ග්ලූකෝස් එකක ගොඩක් බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන විශාල ප්‍රමාණයක් අන්තර්ගත. බීටා 1,4 ග්ලයිකොසිඩික් බන්ධන ගොඩක් තියෙනවා. නම් ඔයාලට තේරෙන්නේ නැති මේකත් බලපු ගමන් මේ විදිහට යන ඇමයිලෝස් වගේ දංගලක පුරුක් වගේ. හැබැයි මෙතන තියෙන්නේ බීටා ග්ලූකෝස් එකක ගොඩක්. ඒ නිසා මේක සෙලියුලෝස්. මේක සමහරවිට මෙහෙමත් අනිනවා. කොහොම උඩට ඇදලා පෙන්නන්නත් පුළුවන්. ටියුට් එකේ තියෙන උඩට ඇඳත් එක. ඇයි මේක උඩට දැම්මම මේක නිකන් දිගෑරලා වගේ මෙහෙම පෙන්නන්න පුළුවන්. තේරුණා? හැබැයි අපි ටෙක්නික් එක දන්නවා නම් අපි තනි කරගන්නවා එක ග්ලූකෝස් එකක්. එයාගෙන් බලනවා මොකද්ද මේ ග්ලූකෝස් එක කියලා. ඇල්ෆාද බීටාද කියලා. ඒක බැලුවට පස්සේ අපිට ටේබල් එකකින් කියන්න පුළුවන් සෙලියුලෝස්ද ඇමයිලෝපෙක්ටින්ද ඇමයිලෝස්ද නැත්නම් ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටින් දෙකේම එකතුවක් තිබුණොත් පිෂ්ඨයද ග්ලයිකොජන්ද කියලා හඳුනා ගන්න පුළුවන්. පැහැදිලිද? මෙයා විශේෂත්වයක් තියෙනවා. දැන් සමහර ජීවීන්ගේ ආහාර ජීවන පද්ධතිය තුළ අපි දැන් මේවා කෑවම අපි දැන් පිෂ්ඨය ආහාරයට ගත්තාම පිෂ්ඨය දන්න දෙයක් අපි කෑවම පිෂ්ඨය කියන්නේ මොකද්ද? තනි ග්ලූකෝස් අණුද? සරල සීනිද නෑ. විශාල පොලිසැකරයිඩයක්. ඒකේ තියෙනවා ග්ලූකෝස් මිලියන ගාණක්. දැන් අපිට සෛලීය ශ්වසනය සඳහා පිෂ්ඨය මොකද වෙන්න ඕන? පිෂ්ඨය කෙලින්ම භාජනය වෙන්නේ නෑ. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙනවා. ඔයගොල්ලෝ දන්නවා පිෂ්ඨය ජල විච්ඡේදයෙන් ලැබෙන ප්‍රතිඵලයක්නේ මෝල්ටෝස් කියන්නේ. ඒ කියන්නේ පිෂ්ඨයේ තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස් ඒකක ඉතා විශාල ප්‍රමාණයක්. ඔය ග්ලූකෝස් ඒකක ඩයිසැකරයිඩ් බවට බිඳ වැටෙනවා. ජල විච්ඡේදනය වෙනවා. ඩයිසැකරයිඩ් ටික ආපහු මොනොසැකරයිඩ් බවට ජල විච්ඡේදනය. ඔන්න දැන් අන්තිමට ලැබෙනවා ඇල්ෆා ග්ලූකෝස් ගොඩක්. ඇල්ෆා ග්ලූකෝස් ටික ඔක්සිකරණයෙන් තමයි ශක්තිය නිදහස් වෙන්නේ. එතකොට මේ ඇල්ෆා ග්ලූකෝස් බවට ජල විච්ඡේදනය වෙන්න ජල විච්ඡේදක එන්සයිම දායක වෙනවා. මේ ඇල්ෆා ආකාරයේ ග්ලයිකොසිඩික් බන්ධන බිඳවැටීමට සමත් ජල විච්ඡේදක එන්සයිම ගොඩාක් ජීවීන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ තියෙනවා. ඒ නිසා පිෂ්ඨය ආහාරයට ගත්තාට ලොකු ගැටලුවක් අපිට නෑ. ජීර්ණය වෙනවා. බිඳවැටෙනවා. හැබැයි සමහර ජීවීන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ බීටා ආකාරයේ ග්ලයිකොසිඩික් බන්ධන බිඳවැටීමට අවශ්‍ය කරන බීටා ආකාරයේ එන්සයිම් දක්නට ලැබෙන්නේ. බීටා ග්ලයිකොසිඩික් බන්ධන බිඳවැටීමට අවශ්‍ය එන්සයිම නොමැති නිසා සෙලියුලෝස් ආහාරයට ගත්තාම සෙලියුලෝස් කියන පොලිසැකරයිඩ් එලෙසම අපි බඩට දාගත්තොත් ඒවා ජීර්ණය වෙන්නේ නැහැ. ඇයි? මෙන්න මේ ග්ලයිකොසිඩික් බන්ධනය බිඳ වැටිලා මේ ග්ලූකෝස් ඒකක ඇති වෙන තුරු ජීර්ණය වෙන්නේ නැහැ. මේ අණුව මේ විදිහටම ඔක්සිකරණය කරන්න බැහැ. මේක බිඳ වැටෙන්න ඕන සරල සීනි බවට. මේ විශාල සීනි එක ගොඩකින් නිර්මාණය වෙලා තියෙන සෙලියුලෝස්
සමන්විත වෙනවා බීටා ග්ලයිකෝසිඩික් බන්ධන වලින්. බීටා ග්ලයිකෝසිඩික් බන්ධන බිඳවැටීමට අවශ්‍ය එන්සයිම සමහරක් ජීවීන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ නොමැති වීම නිසා සෙලියුලෝස් ජීර්ණය වෙන්නේ නැහැ ඒගොල්ලන්. සෙලියුලෝස් ඒගොල්ලන් ජීර්ණය වෙන්නේ නැහැ. නමුත් ඇල්ෆා ආකාරයේ ග්ලයිකෝසිඩික් බන්ධන බිඳවැටීමට අවශ්‍ය එන්සයිම පවතින නිසා පිෂ්ඨය වගේ දෙයක් ආහාරට ගත්තම බොහොම පහසුවෙන් ජීර්ණය වෙනවා. පැහැදිලිද? ඒතර මේකත් වැදගත් දෙයක්. ඔය සමහර ජීවීන් ගත්තාම ඒගොල්ලන්ගේ ආහාර ජීවිත පද්ධතියේ මේ සෙලියුලෝස් ජීර්ණය කිරීමේ හැකියාව නැහැ. ඒකට හේතුව මතක තියාගන්න. මෙන්න මේ බීටා ග්ලයිකෝසිඩික් බන්ධන බිඳවැටීමට අවශ්‍ය එන්සයිම වර්ග නොමැති වීම තමයි ඒකට හේතුව. රයිට්. හොඳයි. එහෙනම් පොලිසැකරයිඩ් සම්බන්ධව සම්පූර්ණම සංක්ෂිප්ත විස්තරයක් මම කතා කරලා අවසන්. මම සුපුරුදු පරිදි එදා වගේම ටියුට් එකට යනවා. ටියුට් එකේ රූප සටහන් ටික දීලා තියෙනවා අදාළ පොලිසැකරයිඩ් විභාගෙට දෙන්නේ කොයි විදිහට තමයි. ඔය දුන්න රූප වලින් අදාළ පොලිසැකරයිඩ් හඳුනා ගැනීමටත් ඒවායේ තියෙන බන්ධන නම් කර ගැනීමට තමයි වැදගත් වෙන්නේ. සුපුරුදු විදිහට අපි බලමු මේ බන්ධන නම් කරන විදිය. බලන්න දැන් මේක දැක්කාම ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේක මොනොසැකරයිඩයක්වත් ඩයිසැකරයිඩයක්වත් නෙමෙයි. මෙයා පොලිසැකරයිඩයක් කියලා පේනවා. එක පැත්තකින් මේ පැත්තට තවදුරටත් එකතු වෙන්න පුළුවන්. මේ පැත්තටත් එකතු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට පේන්නේ නැති මේ තියෙන්නේ මොනොසැකරයිඩ් ඒකක ගොඩක්. එතකොට අපි මොකද කරන්නේ? අපි මොනොසැකරයිඩ් හඳුනා ගන්න උත්සාහ කරනවා. ඔයාලට පේන්නේ නැති 1 4 1 4 1 4 හතරවෙනි එකේ OH එක යට තිබිලා තියෙන්නේ. මෙයාගෙත් OH එක යට. මෙයාගෙත් යට. නැත්තම් මේ විදිහට බන්ධනය හැදෙන විදියක් නෑ. මේ ඔක්කොම OH එක යට තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම මොනවාද? ඇල්ෆා ග්ලූකෝස්. මොනවද මේවා? ඇල්ෆා ග්ලූකෝස්. ඒතර මම එක තැනක ලියන්නම්. ඇල්ෆා ග්ලූකෝස්. මෙයත් ඇල්ෆා ග්ලූකෝස්. මෙයත් ඇල්ෆා ග්ලූකෝස්. මෙයත් ඇල්ෆා ග්ලූකෝස්. මේ හැම එකක්ම මොනවාද? ඇල්ෆා 1 4. ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන. ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන. මේ එක තැනක විතරක් නෙමෙයි. හැම තැනකම තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. මෙතනක් තියෙනවා. ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන. නම් කරන්න බලන්න.
right. මීළඟට ඇමයිලෝපෙක්ටින් වලත් බලන්න පුළුවන්. ඇමයිලෝපෙක්ටින් වලත් බලන්න. ඇමයිලෝපෙක්ටින් ඔයාලට පේනවා ඇති බැලුවම ලොකු අණුවක් දැක්ක ගමන් ටක් ගාලා තේරෙනවා මේ ඇමයිලෝපෙක්ටින්යි මේක පොලිසැකරයිඩ් එක ලොකුයි අණුව. හැබැයි බන්දර ටික නම් කරන්න පුළුවන් ඉන්නේ හරියට. ඒතර මෙතන ඔයගොල්ලන්ට පේන ඇති ග්ලූකෝස් එක පහලින් තියෙන්නේ. OH එක පහලින් OH එක පහලින් 1 4 1 4 1 4 මේවා ලියන්න ඕනේ නැහැ මේ විදිහට. ඔයාලට අවශ්‍ය නම් ලියන්න 1 4 හඳුනාගත්තම ටක් ගාලා හඳුනා ගන්න පුළුවන් කියන එක තේරෙන්න ඕන. 1 4 1 4 මෙතන පේන ඇති 1 2 3 4 මෙයා 6යි. මේ තියෙන්නේ 6 කාබන්. ඒතර දැන් හරිනේ වැඩි. ඒතර මේ මොනවද තියෙන්නේ? මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙතන තියෙනවා මෙයත් මෙයත් මේක ගත්තත් ඔක්කොම මොනවද? ඇල්ෆා 1 4 ඇල්ෆා 1 4 ග්ලයිකෝසයිඩික් බන්ධන. මෙන්න මෙතන පේනවා ඇති 1 සහ 6 කියන කාබන් පරමාණු දෙක අතර ඇතිවෙච්ච බන්ධනයක් තියෙනවා. මෙන්න මේක ඇල්ෆා 1 6 ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන. ඇල්ෆා 1 6 ග්ලයිකෝසයිඩික් බන්ධන. නම් කරන්න බලන්න.
right. ඊළඟට අපි ඒකේ අවසාන එක cellulose වල ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඇදලා තියෙන්නේ
බෝඩ් එකේ මම අද විදිහට නෙමෙයි නමුත් ඒක අපි ටෙක්නික් එක දන්නවා නඳුර ගන්න බැරි වෙන විදියක් නැහැ. මෙතන චූටි වෙනසක් කරගන්න ඕගොල්ලෝ. මෙන්න මේක මකලා හදාගන්න. කියන්නේ මෙන්න මේ විදිහට වෙන්න ඕන. මෙන්න මේ H එක මකන්න. මොකද මෙතන දැන් තව ඉස්සරහට යනවා කියලා පේන්නේ නැහැ. ඔන්න ඔහොම තියෙනවා. මෙතනත් H එක මකන්න කොහොම පහලට ඉරක් ගහලා තියෙනවා. එතකොට හරි හොඳේ. ඔන්න. ඒ කියන්නේ මෙහෙට තව තියෙනවා මෙහෙටත් තව තියෙනවා කියන එක අදහස් වෙනවා. right ඒ රූපේ පොඩි ගැටලුවක් තියෙනවා ඉතින් කරන්න කියන්නේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පොලිසැකරයිඩයක් මොනොසැකරයිඩ් එකක දෙකකට වඩා වැඩියෙන් තියෙනවා. දැන් OH එක මෙයාගේ තිබිලා තියෙන යට මෙයාගේ තිබිලා තියෙන OH එක උඩින් OH එක උඩින් තිබිලා තියෙනවා. ඒ නිසා මොකද කියන්නේ? මේ තියෙන්නේ මොකද්ද? හතරවෙනි එකේ OH එක යට පළවෙනි එකේ OH එක උඩ. ඒ කියන්නේ බීටා ග්ලූකෝස්. මෙයා දිහා බලන්න. හතරවෙනි එකේ OH එක යට තිබිලා තියෙන්නේ. OH එක මෙතන උඩ තමයි තියෙන්න ඕන. ඒ කියන්නේ ඒකත් මොකද්ද? බීටා ග්ලූකෝස්. දැන් මේ ඔක්කොම බීටා ග්ලූකෝස් නිසා බීටා ග්ලූකෝස් ඔක්කොම මොනවාද? බීටා ග්ලූකෝස්. එහෙනම් මෙන්න මේ බන්ධන මොනවද? ඉරි ගහ ගන්නකොට පැහැදිලිව ගහ ගන්න. හරි තැන් වලට. අපැහැදිලි වෙන විදිහට කරන්න එපා. beta glucose. beta glucose. මේ තියෙන්නේ beta 1 4. ඒතකොට මෙතන තිබ්බත් තියෙන්න ඕන beta 1 4. glycosidic glycosidic බන්ධන. right. ඊළඟට අවසාන වශයෙන් glycogen වල මම දීලා තියෙනවා. ඔයාලට පේන ඇති මේ හැම එකක්ම මොනවාද? නිකන් පොඩ්ඩක් කියන්න. මේ හැම එකක්ම alpha glucose. ඔක්කොම alpha glucose. ඔයාලට පේන ඇති මේ හැම බන්ධනයක්ම alpha 1 4. alpha 1 4. ඔක්කොම alpha 1 4. මෙන්න මෙතන මේකෙන් පයින් තැන
අර අතු බෙදෙන තැනනේ. මෙතන ඇල්ෆා 1.6. මෙතනත් ඇල්ෆා 1.6. මේක ඇල්ෆා 1.4. 1.4. 1.4. උඩට පේන ගොඩාක් තියෙනවා. මෙතනත් ඇල්ෆා 1.6. මෙතනත් 1.6. අර අතු බෙදෙන්න උත්සාහ කරන තැන, කඳෙන් හැරෙන තැන ඇල්ෆා 1.6 අනිත් ඒවා ඇල්ෆා 1.4. ඔය විදිහට ග්ලයිකොජන් දිලීර වලත් බැක්ටීරියා වලත් සතුන්ගේ සංචිත විදිහට තියෙන්නේ මේ ග්ලයිකොජන්. ඊට පස්සේ යටින් තියෙනවා පොලිසැකරයිඩ් පිළිබඳ සාරාංශය. මම දෙනවා ඔයගලන්ට ටේබල් එකක්. මේ අපි කතා කරපු දේවල් අන්තර්ගත ටේබල් එකක්. ඒකෙන් ඔයගලන්ට පහසුවෙන්ම මතක තියාගන්න පුළුවන් මේ ග්ලයිකොජන් ඒ වගේම සෙලියුලෝස් සහ අපි සාකච්ඡා කරන පොලිසැකරයිඩ් වල අර ඩයිසැකරයිඩ් ආශ්‍රිතව දුන්නා වාගේම වගුව. මේ වගුව නිවැරදිව සටහන් කරන්න බලන්න. වගුව ගන්න. භාවිතයේ තියෙනවා, බන්ධන තියෙනවා, මොනොසැකරයිඩ් මොනවාද කියලා තියෙනවා. පිෂ්ඨය කිව්වම සෙලුලෝස් කිව්වම ග්ලයිකොජන් කිව්වම මේ මොනවාද කියලා පැහැදිලි කරලා තියෙනවා.
හරිද? හරියට ලියා ගන්න ඕන. මේක තමයි සාරාංශය. දැන් මේක ඩක් ගාලා ඔළුවේ තියෙනවා නම් මේ ටේබල් දෙක ඔළුවේ තියෙනවා නම් Tamanට ඔළුවෙන් ගලප ගන්න පුළුවන් මේ අණු වල ස්වභාවය.
හොඳයි. ඊළඟට ඊට පස්සේ අපිට තියෙන පොඩි කතාවක් විතරයි. බොහොම පහසු කොටසක් පාඩම සාපේක්ෂව කාබෝහයිඩ්‍රේට සම්බන්ධව ජෛවාණු සම්බන්ධව අවසන් වෙලා තියෙනවා. ඔබට පේනවා ඇති අපි කතා කරපු විදියට ඇමයිලෝස් විකාශනය වෙලා තියෙන විදිය. ඇමයිලෝපෙක්ටින් වල ස්වභාවය උඩ තියෙන එකත් ඒකම තමයි. මම අර ඇඳා වගේ ලේසියෙන් ඇඳලා තියෙනවා. යට තියෙන්නේ ඒකම තමයි. ඇඳපු විදිය විතරයි වෙනස් කරලා තියෙන්නේ. සෙලියුලෝස් වල පේන උඩයි යටයි දෙකේම වෙනසක් තියෙනවා. වෙනසක් නැහැ, දෙකම සෙලියුලෝස් තමයි. හඳුනා ගන්නකොට අර බීටා ග්ලූකෝස් තියෙනවා කියලා තේරුම් ගන්න වෙනවා. ඊට පස්සේ අණුව හඳුනා ගන්න වෙනවා. glycogen වැඩි වශයෙන් ශාකනය වෙච්ච ඇමයිලෝපෙක්ටින්. අපි මෙන්න මේක තමයි සාකච්ඡා කරේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් සහ ඊළඟට ඩයිසැකරයිඩ් එකේ බෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් සහ අමතරව අපි කතා කරා සෙලබයෝස්, පිෂ්ඨය, ග්ලයිකොජන් සහ සෙලියුලෝස්, පොලිසැකරයිඩ් එක. කාබෝහයිඩ්‍රේට සඳහා පරීක්ෂණ. මේක හරි වැදගත් කතාවක්. හේතුව විභාගෙට අපෙන් අහන පරීක්ෂා සහ පරීක්ෂණය විභාගෙට අහන පරීක්ෂණයේ නම අහන එක. විභාගෙට අහන මොකද්ද? අදාළ පරීක්ෂණයේ නම අහන. යම් කිසි ප්‍රභවයක යුසයක් දීලා ඒ යුසය සම්බන්ධ පරීක්ෂණයක් විස්තර කරනවා. ඒකේ තියෙන්නේ මොනවාද කියලා අපිට කියා ගන්න පුළුවන්. ඒ පරීක්ෂණේ නිරීක්ෂණ මගින් කියන්න පුළුවන්. එතකොට මේ පරීක්ෂණය වගේම පරීක්ෂණය සඳහා යොදාගත්ත ද්‍රාවකය නැත්නම් අපි කියන ප්‍රතිකාරකය අපි දැන හඳුනගෙන තියෙනවා. ඒ වගේම භාවිතා කරන ද්‍රාවකය නැත්නම් ප්‍රතිකාරකේ ආරම්භක වර්ණය කියන්නේ පරීක්ෂණයට භාජනය කරන පෙර වර්ණය සහ අදාළ අණු පවතිනවා නම් දිස් වෙන වර්ණය හඳුනා ගන්න පුළුවන්. එනවා මොනොසැකරයිඩ් සරල සීනි හඳුනා ගැනීමේ පරීක්ෂණ. මේකෙන් කරන්න පුළුවන් සරල සීනි කියන්නේ ග්ලූකෝස් වගේ සරල සීනි හඳුනා ගන්න පුළුවන් පරීක්ෂණ. අපි පරීක්ෂණ නලයකට ග්ලූකෝස් ද්‍රාවණයක් අරගෙන මේ ඔලෙවලදී කතා කරලා තියෙනවා. මේ වැඩේට අපි කරන්නේ බෙනඩික් පරීක්ෂාව. මේ පරීක්ෂණය නම මොකද්ද? බෙනඩික් පරීක්ෂණය. බෙනඩික් ප්‍රතිකාරකය තමයි යොදාගන්නේ. මොකද්ද? බෙනඩික් ප්‍රතිකාරකය. පරීක්ෂණයේ නම බෙනඩික් පරීක්ෂාව. යොදා ගන්න ප්‍රතිකාරකය බෙනඩික් ද්‍රාවණය. එහෙම නැත්නම් බෙනඩික් ප්‍රතිකාරකය. ආරම්භක වර්ණයේ බෙනඩික් ප්‍රතිකාරකයේ නිල් පාටයි. මේ නිල් පාට බෙනඩික් ද්‍රාවණය ග්ලූකෝස් අඩංගු යුසයකට නැත්නම් මේ යුසය පරීක්ෂණලයකට අරගෙන ඒකට මේ බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා පොඩ්ඩක් රබ් කරොත් ඉක්මනින්ම අපිට වර්ණ විපර්යාසයක් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ ආරම්භයේ තිබුණු නිල් පැහැය ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වෙනවා. නැත්නම් ගඩොල් රතු පාටකට පත් වෙනවා. ඒතර අපි කියනවා මොනොසැකරයිඩයක් ග්ලූකෝස් වගේ එකක් අන්තර්ගතයි කියලා. ඒ වගේම ඔයගොල්ලෝ අහලා නැත්නම් සමහර විට අපිට මේ මොනොසැකරයිඩ හඳුනා ගැනීම සඳහා තවත් පරීක්ෂණයක් තියෙනවා. බෙනඩික් පරීක්ෂාවට අමතරව අපිට ෆේලිං පරීක්ෂණය කරන්න පුළුවන්. ෆේලිං පරීක්ෂණය. අද බෙනඩික් පරීක්ෂාවට අමතරව අපිට කරන්න පුළුවන් තවත් පරීක්ෂණයක් තියෙනවා. ඒ තමයි ෆේලිං පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂාව ඒ වගේම ෆේලිං පරීක්ෂාව. ෆේලිං පරීක්ෂාව අපිට සරල සීනි හඳුනා ගැනීමට කරන්න පුළුවන් පරීක්ෂණ. සුපුරුදු පරිදි ෆේලිං පරීක්ෂණයට භාවිතා කරනවා ෆේලිං ද්‍රාවණය. මොකද්ද?
बेनेडिक्ट परीक्षण पाविච්චි කරනවා बेनेडिक्ट ප්‍රතිකාරකය बेनेडिक्ट ද්‍රාවණය එහෙම නැත්නම් ෆේලින් පරීක්ෂණයට පාවිච්චි කරනවා ෆේලින් ප්‍රතිකාරකය එහෙම නැත්නම් ෆේලින් ද්‍රාවණය මේ ෆේලින් ද්‍රාවණයේ ආරම්භක වර්ණය නිල් පාටයි ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා මතක තියාගන්න මොනොසැකරයිඩ් විතරයි අඳුන ගන්න පුළුවන් ඩයිසැකරයිඩ් සුක්‍රෝස් වගේ ඩයිසැකරයිඩ් අඳුන ගන්න මේ පරීක්ෂණයට බෑ बेनेडिक्ट පරීක්ෂාවට බෑ පැහැදිලිද ඩයිසැකරයිඩ් අඳුන ගන්න බෑ ඩයිසැකරයිඩ් අඳුන ගන්න නම් පොඩි වෙනසක් කරන්න ඕන මේ පරීක්ෂණ මොකක්ද අපි සුක්‍රෝස් වගේ ඩයිසැකරයිඩයක් තියෙන යුසයක් අපි තෝරගෙන මෙතනදිත් අපි භාවිතා කරන්නේ बेनेडिक्ट ප්‍රතිකාරකයම තමයි හැබැයි बेनेडिक्ट ප්‍රතිකාරකය දාන්න කලින් නැත්නම් बेनेडिक्ट ප්‍රතිකාරකය දැම්මාට පසුව අර සුක්‍රෝස් වැනි ඩයිසැකරයිඩ් අන්තර්ගත යුසයට අම්ල බිඳුවක් දාලා තනුක සල්ෆියුරික් අම්ලය වගේ අම්ල බිඳුවක් දෙකක් දාලා මාධ්‍ය ආම්ලික කරන්න. ඒ ද්‍රාවණය චුට්ටක් ආම්ලික කරන්න. ආම්ලික වූ පසු बेनेडिक्ट ප්‍රතිකාරකය හමුවේ ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා නම් එහි නිගමනය තමයි මේ තියෙන්නේ සුක්‍රෝස්. අපි හිතමු පරීක්ෂණ නලයකට මම ද්‍රාවණයක් ගන්නවා මොනවා. දන්නේ නැහැ මොනවද තියෙන්නේ. මම දානවා बेनेडिक्ट ප්‍රතිකාරකෙන් ස්වල්පයක්. දාලා රත් කරනවා. නිල් පාටම තමයි. කිසිම වෙනසක් නැහැ. රයිට්. අපි නිකමට මෙන්න මෙහෙම හිතමු. මම ගන්නවා පරීක්ෂණ නල කීපයක්. මට දීලා තියෙනවා මොකක් හරි ගෙඩියක් අඹරලා ගත්ත යුසයක්. මම දානවා යුසය මේක. යුසය. මේකටත් දානවා යුසය. මේකටත් දානවා යුසය ස්වල්පය. අපි ගන්නවා बेनेडिक्ट ප්‍රතිකාරකයෙන් බිඳු කිහිපයක් අපි මේකට දානවා. बेनेडिक्ट එකම යුසෙද තියෙන්නේ बेनेडिक्ट දාලා පොඩ්ඩක් සොලවලා රත් කරනවා. පොඩ්ඩක් රත් කරා කියලා හිතන්න. රත් කරනවා. එතකොට बेनेडिक्ट වල නිල් පැහැ වෙනස් උනේ නැත්නම් ගඩොල් ටොක්සික් එකකටපත් වෙන්නේ නැත්නම් ඒකේ තේරුම මේකේ ග්ලූකෝස් නැහැ මොනොසැකරයිඩ් නැහැ. මොනොසැකරයිඩ් නැහැ. मोनो डाई पॉली MDP मोनो डाई पॉली MDP मोनो डाई पॉली बेनेडिक्ट ප්‍රතිකාරකේ නිල් පාටය ආරම්භක වර්ණය දාලා රත් කරනකොට මෙයාගේ වර්ණ විපර්යාසයක් එන්නේ නැත්තම් නිල් පාටම තමයි. ඒකේ තේරුම මේකේ මොනවා නැහැ කියන්නේ. මොනොසැකරයිඩ් නැහැ කියන එක විතරයි. මොනොසැකරයිඩ් නෙවෙයි. මේගොල්ලෝ තියෙන්න පුළුවන්ද? පුළුවන්. තිබ්බට අඳුර ගන්න පුළුවන්ද बेनेडिक्ट වලින්? බෑ. මේගොල්ලෝ තියෙන්න පුළුවන්. තිබිය හැකි. හැබැයි පැහැදිලිවම මෙයා නැහැ. right දැන් ඉතින් මේකෙන් වැඩක් ගන්නද? ඕනනම් දෙන්නම මේකට දෙවනුව අම්ල බිඳුවක් දාන්න. අපි හිතමු මෙහෙම बेनेडिक्ट දාලා බැලුවම වර්ණ විපර්යාසයක් නැහැ. ඊට අමතරව තව සල්ෆියුරික් H2SO4 බිඳු කීපයක් මේකට දාන්න. දාලා රත් කරනකොට කලින් මේ යුසය बेनेडिक्ट වලට විතරක් වර්ණ විපර්යාසයක් පෙන්වුවේ නැත්නම් මොනොසැකරයිඩ් නැහැ කියලා කිව්වනේ. ආම්ලික කරාට පස්සේ අපි හිතමු ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා කියලා. නිල් පාට දැන් ගඩොල් රතු අවක්ෂේපයක් බවටපත් වෙනවා. ඒකේ තේරුම මොනොසැකරයිඩ් තිබ්බේ නැහැ. හැබැයි ආම්ලික කර පමණින් ගඩොල් රතු අවක්ෂේපයක් ලැබුණා නම් ඩයිසැකරයිඩයක් තියෙනවා
පොලිසැකරයිඩ් තිබිය හැකි අපි දන්නේ. තිබිය හැකි අපි දන්නේ නැහැ. හැබැයි ඩයිසැකරයිඩ් තියෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්. ඩයිසැකරයිඩ් තියෙනවා. මේක අපිට කියාගන්න බැහැ. මේක අපිට කියාගන්න බැහැ. මෙතනත් අපිට කියාගන්න බැහැ. බෙනඩික් වලින් විතරක් අපිට මොනොසැකරයිඩ් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් කියන්න බැහැ. බෙනඩික් සහ සල්ෆියුරික් වැනි අම්ල බිඳු කිහිපයක් සමග එකම යුසය රත් කරනකොට ගඩොලතු අවක්ෂේපයක් ලැබෙනවා නම් පැහැදිලිවම ඩයිසැකරයිඩ් එක විදිහට සුක්‍රෝස් වගේ එකක් තිබිලා තියෙනවා. අපි හිතමු මේකත් එක්ක දානකොට ගඩොලතු අවක්ෂේපයක් ආවේ නැහැ කියලා. තාමත් නිල් පාටයි. ඒකේ තේරුම මේකෙන් තේරුම් ගත්තා මොනොසැකරයිඩ්ක් නැහැ. මේකෙන් තේරෙන්න ඕන ආම්ලික මාධ්‍යයේදී බෙනඩික් ප්‍රතිකාරකයේ හමුවේද වර්ණ විපර්යාසයක් ලැබෙන්නේ නැහැ කියන ඩයිසැකරයිඩ්. එහෙනම් බෙනඩික් පමණක් යෙදූ විට රතු පාට ගඩොලතු අවක්ෂේපයක් ලැබෙනවා නම් බෙනඩික් පමණක් ලැබෙන විට රතු පැහැය නැත්නම් ගඩොලතු අවක්ෂේපයක් ලැබෙනවා නම් නැවත අහගන්න. නැවත කියලා දෙන්න කියලා කියනවා. අපි ගාව පාවිච්චි කරන ප්‍රතිකාරක තුනයි කිහිපයක් තියෙනවා. පරීක්ෂණවල කිහිපයක් ගන්නවා. මේකේ තියෙනවා යුසය. මොකක්ද? මොකක් හරි පළතුරු ගෙඩියක් අරගෙන අපි අඹරලා යුසය දාගන්න. අපි try කරන්න යන්නේ මේ වගේ මොනවද තියෙන්නේ? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. මොනවද තියෙන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලා මම මේකට දානවා බෙනඩික්. බෙනඩික් ප්‍රතිකාරකයෙන් ස්වල්පයක් දානවා. දාලා රත් කරනවා. රත් කරාම වෙන්නේ මෙහෙමයි. රත් කරාම ඉක්මනින් වර්ණ විපර්යාසය ලැබෙලා නැත්නම් නිකන් ඔලවල හිටියත් කමක් නැහැ. බෙනඩික් ප්‍රතිකාරකයේ විතරක් දානවා. බෙනඩික් ප්‍රතිකාරකයේ ආරම්භක වර්ණය මොකද? නිල් පාටයි. ආරම්භක වර්ණය නිල් පාටයි. මෙයාට දැම්මම නිල් පාට වෙනස් වෙන්නේ නැත්නම් නිල් පාට වෙනසක් නැත්නම් මොනෝ ඩයි පොලි මේවනේ තියෙන පුළුවන් මොනෝ ඩයිසැකරයිඩ් පොලිසැකරයිඩ් ඔය තුන තියෙනවද කියලා බලන්න යන්න. මේකට දානවා බෙනඩික් ප්‍රතිකාරකය විතරක්. දැම්මම එහි නිල් පැහැය ගඩොලතු අවක්ෂේපයක් බවට පත් වෙනවා කියලා හිතමු. පත් වෙනවා. ගඩොලතු අවක්ෂේපයක් ලැබුණොත් වර්ණ විපර්යාසය ලැබුණොත් මොනොසැකරයිඩයක් තියෙනවා. ලැබුණොත් මොනොසැකරයිඩයක් තියෙනවා. ඒක ස්ථිරයි. මොනොසැකරයිඩ් තියෙනවා. ග්ලූකෝස් වගේ එකක් තියෙනවා. ඩයිසැකරයිඩ් කියන්න පුළුවන්ද? හරිද? මේකේ වර්ණය ගඩොල් රතු වුණොත් මොනොසැකරයිඩ් තියෙනවා. ඩයිසැකරයිඩ් අපිට ෂුවර් නැහැ. කියන්න බෑ. මොනොසැකරයිඩ් තියෙනවා පැහැදිලිව. ඊළඟට මම දානවා බෙනඩික් නිල් පාටයි. right නිල් පාටයි. right අපි හිතමු මේකෙදි ගඩොලතු අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. අවක්ෂේපයක් නැහැ. ඒකේ තේරුම මොකක්ද? මේකේ පැහැය නිල්ම තමයි. ඒ කියන්නේ වර්ණ විපර්යාසයක් නැහැ. බෙනඩික් ප්‍රතිකාරකයට වර්ණ විපර්යාසයක් එන්නේ නැත්නම් එහි පැහැය නිල් පාට විදිහටම තියෙනවා නම් ඒකේ නේම මොනොසැකරයිඩ් නැහැ. ඒක ෂුවර්. මොනොසැකරයිඩ් නැති හින්දා තමයි වර්ණ විපර්යාසයක් නැත්තේ. මොනොසැකරයිඩ් විතරක් තියෙනවා නම් බෙනඩික් අනිවාර්යයෙන්ම ගඩොලතු අවක්ෂේපයක් ලබා දෙනවා. ඩයිසැකරයිඩ් කියන්න පුළුවන්ද? බෑ. ඒවා කියන්න බෑ. දන්නේ නැහැ. මම දානවා බෙනඩික් සහ සල්ෆියුරික් ආම්ල බිඳු කිහිපයක්. දැන් මොකද වෙන්නේ? අපි බලමු. බෙනඩික් සහ සල්ෆියුරික් කියන දෙන්නාම දැම්මාට පස්සේ right ගඩොලතු අවක්ෂේපයක් ලැබෙනවා. මතක තියාගන්න දෙන්නම අහමු. අපි හිතමු බෙනඩික් විතරක් දැම්මම අතරම කරන්නේ මෙහෙමයි. බෙනඩික් විතරක් දැම්මම ගඩොලතු අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ. නිල් පාට වර්ණ විපර්යාසයක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මොනොසැකරයිඩ් නැහැ. දැන් මම මොකද කරන්නේ? සල්ෆියුරික් අම්ල බිඳු කිහිපයකුත් මේකට දාලා ආම්ලික කරනවා මේ. මේක ආම්ලික කරනවා. ඒතර අපි හිතමු මේ පද්ධතිය ආවා කියලා. දැන් මේ පද්ධතිය ආම්ලිකයි. ආම්ලික කළ මාධ්‍ය තුල බෙනඩික් ප්‍රතිකාරකයේ වර්ණය
ගඩොල් රතු අවක්ෂේපයක් බවට පත් වුණොත් මොන සැකරයිද නෑ කියලා තීරණය කරන්නේ? අනිවාර්යයෙන්ම ඩයිසැකරයිඩයක් තියෙනවා. පොලිසැකරයිඩ අපි දන්නේ නැහැ. පොලිසැකරයිඩ දන්නේ නැහැ. ඇයි තන දෙවෙන්නේ? ඩයිසැකරයිඩ හැදිලා තියෙන්නේ මොන සැකරයිඩ දෙකක් එකතු වෙලානේ. ආම්ලික මාධ්‍ය නැත්නම් අම්ල බිඳු කීපයක් දැම්මාම අර ඩයිසැකරයිඩ මොන සැකරයිඩ බවට පත් වෙනවා. ඩයිසැකරයිඩ සරල සීනි බවට බිඳ වැටෙනවා. බිඳ වැටිච්ච ගමන් ඉතින් සරල සීනි හඳුනා ගැනීමේ ප්‍රතිකාරකයට වර්ණ විපර්යාසය දෙන්න එපා. මෙතනදී ඩයිසැකරයිඩයක් තියෙන්නේ මොන සැකරයිඩයක් නැති නිසා වර්ණ විපර්යාසයක් ආවේ නැහැ. මෙතනට ගියාම තිබුණු ඩයිසැකරයිඩ මොන සැකරයිඩ බවට පත් වෙනවා ආම්ලික මාධ්‍ය තුළ. ඒ නිසා දැන් බෙනඩික් ප්‍රතිකාරකය ගඩොල්රතු අවක්ෂේපයක් ලබා. එහෙනම් ආම්ලික මාධ්‍යයක් නැතිව ගඩොල්රතු අවක්ෂේපයක් දෙනවා නම් බෙනඩික් ප්‍රතිකාරකය මොන සැකරයිඩ ඇත? ආම්ලික මාධ්‍ය තුලදී පමණක් ගඩොල්රතු අවක්ෂේපයක් දෙනවා නම් ඩයිසැකරයිඩ ඇත. සුක්‍රෝස් වගේ ඩයිසැකරයිඩ ඇත. නිකම්ම ඩයිසැකරයිඩ නිකම්ම බෙනඩික් දැම්මම වර්ණ විපර්යාසයක් නැත්නම් ආම්ලික කරාට පස්සේ වර්ණ විපර්යාසයක් නැත්නම් ඒ කියන්නේ නිල් පාටමයි. ඒකේ තේරුම මොකක්ද? මොනොසැකරයිඩත් නැහැ. ඩයිසැකරයිඩත් නැහැ. පොලිසැකරයිඩ ගැන කියන්න දන්නේ නැහැ. තාම කියන්න බෑ. පැහැදිලි කියපු දෙයක්. එහෙනම් පරීක්ෂණය මොනොසැකරයිඩ හඳුනා ගැනීම. කොහොමද? හොඳට ඔළුවේ තියාගන්න මේක මෙහෙම MCQ වලට මහනවා වගේ තියෙනවා. අපි හරියට මේව කරලා ටේබල් එකක් දීලා මෙයාට බාරනේ ආව මෙයාට ආව මෙයාට ආව මෙයාට ආවේ නැහැ කියලා. ඒ තාර්ක කළා මෙයාට ආවනේ එහෙනම් එයා මෙයා තියෙනවා. ආම්ලික ක්‍රම එහෙනම් මෙයා තමයි තියෙන්නේ. ආම්ලික ක්‍රම ආවේ නැද්ද එහෙනම් මෙයා නැහැ. අන්න එහෙම තියෙන දේ හඳුනා ගන්න පුළුවන්. නිකම්ම බෙනඩික් ප්‍රතිකාරකේ නිල් පැහැය ගඩොල්රතු අවක්ෂේපයක් ආවොත් මොනොසැකරයිඩ ඇත. ග්ලූකෝස් වගේව තියෙනවා. ගඩොල්රතු අවක්ෂේපයක් ආවේ නැත්නම් මොනොසැකරයිඩ නැත. ආම්ලික කරන ලද මාධ්‍ය තුලදී නැත්නම් ආම්ලික කළ විට බෙනඩික් වර්ණ විපර්යාසයක් ලබා දෙනවන ඒ කියන්නේ ගඩොල්රතු අවක්ෂේපය ලැබෙනවන පැහැදිලිවම ඩයිසැකරයිඩ ඇත. ආම්ලික කරාම වර්ණ විපර්යාසයක් ලැබෙන්නේ නැත්නම් නිල් පැය එලෙසම තියෙනවා. ආම්ලික කරාමත් ඒ කියන්නේ කලින් ආම්ලික නොකරත් නිල් පැයමයි. ආම්ලික කරාම නිල් පැයමයි. මොනොසැකරයිඩ නැහැ. ඩයිසැකරයිඩ. මොනොසැකරයිඩත් නැහැ. ඩයිසැකරයිඩ. පැහැදිලිද? ඔය තමයි මේ පරීක්ෂණ දෙකේ වෙනස. ඒතකොට අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන් මොනොසැකරයිඩ හඳුනා ගැනීමට බෙනඩික් වෙනුවට ඕනනම් ෆේලිං ප්‍රතිකාරකය යොදා ගන්නත් පුළුවන්. ෆේලින්ස් ද්‍රාවණය. ඒකට අපි කියනවා ෆේලින්ස් පරීක්ෂාව කියලා. මෙන්න අපි කියනවා බෙනඩික් පරීක්ෂාව කියලා. ඒතකොට මොනොසැකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණේ නම මොකද්ද? බෙනඩික් පරීක්ෂාව. ප්‍රතිකාරකය මොකද්ද? බෙනඩික් ප්‍රතිකාරකය. ආරම්භක වර්ණය මොකද්ද? නිල් පැහැය. අවසාන වර්ණය මොකද්ද? ගඩොල් රතු. ඩයිසැකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණේ ප්‍රතිකාරකය මොකද්ද? බෙනඩික් ප්‍රතිකාරකය. ආම්ලික මාධ්‍ය. ආම්ලික මාධ්‍යයේදී බෙනඩික් ප්‍රතිකාරකය. පරීක්ෂණේ නම බෙනඩික් පරීක්ෂාව ආම්ලික මාධ්‍යයේදී බෙනඩික් පරීක්ෂාව. එහෙම ලියන්න ඕනේ. පරීක්ෂණේ නම ප්‍රතිකාරකය ආරම්භක වර්ණය අවසාන වර්ණය. ඩයිසැකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂණේ නම ආම්ලික මාධ්‍යයේ බෙනඩික් පරීක්ෂාව. මොනසැකරයිඩ වල බෙනඩික් පරීක්ෂාව. ඩයිසැකරයිඩ වල ප්‍රතිකාරකය මොකද්ද? බෙනඩික් ප්‍රතිකාරකය. මොනසැකරයිඩ වල ඒකෙත් බෙනඩික් ප්‍රතිකාරකය. හරියට ගන්න පරීක්ෂණේ නම බෙනඩික් පරීක්ෂාව. මොනසැකරයිඩ. ඩයිසැකරයිඩ ආම්ලික මාධ්‍යයේ බෙනඩික් පරීක්ෂාව. බෙනඩික් පරීක්ෂණය. ප්‍රතිකාරකය බෙනඩික් පරීක්ෂණ. බෙනඩික් ප්‍රතිකාරකය. මෙතන ආම්ලික කරාම සල්ෆියුරික් කියන ප්‍රතිකාරකයක්ද නැහැ. එහෙනම් ප්‍රතිකාරකය නම් මොකද්ද? බෙනඩික් ද්‍රාවණය. බෙනඩික් ප්‍රතිකාරකය. එහෙම නැත්නම් ආරම්භක වර්ණය ඔක්කොගෙම ආරම්භක වර්ණය මොන විදිහට ගත්තත් බෙනඩික් වල නිල් පාටයි. ප්‍රතිඵල වර්ණය ගඩොල් රතු. ගඩොල් රතු. ඔය තමයි බාහිරට අහන්නේ. right
ඊළඟට පිෂ්ඨය අපි තුන් පිෂ්ඨයත් අපිට හොයා ගන්න ඕනේ. මොකද කරන්න තියෙන්නේ? අපි මේ සඳහා කරන පරීක්ෂණයේ නම පිෂ්ඨ පරීක්ෂාව. අපි ළමයි කියන්නේ. නැත්නම් අපි කියනවා අයඩීන් පරීක්ෂණය. මොකද්ද? අයඩීන් පරීක්ෂණය. අයඩීන් පරීක්ෂණයට පිෂ්ඨ පරීක්ෂාව එහෙම නැත්නම් පරීක්ෂණේ නම තමයි ඒ. භාවිතා කරන ද්‍රාවණය නැත්නම් ප්‍රතිකාරකය මොකද්ද? අයඩීන් ද්‍රාවණය. මොකද්ද භාවිතා කරන්නේ? අයඩීන් ද්‍රාවණය. right. අපි හිතමු මෙහෙම. අයඩීන් ද්‍රාවණයෙන් බිංදු ස්වල්පයක් දැම්මාම බෙනඩික් වලට වර්ණ විපර්යාසයක් ආවේ නේ. දැන් ඕකටම අයඩීන් දාලා බලන්න බෑ. තේරුණාද? ඒකම අම්බරලා ගත්ත යුසේ චූටි පරීක්ෂණ වලට දාගන්න පුළුවන් නේ. එකකට බැලුවා බෙනඩික් දාලා. අනිත් එකට ඒකටම ආම්ලික් කළ බලුවා. ඒ කියන්නේ මොනොසැකරයක් නැහැ, ඩයිසැකරයිඩ් නැහැ. දැන් මොකද කරන්නේ? අලුත් පරීක්ෂණයක් කරන්නේ චුට්ටක් දාගෙන ඒකට අයඩීන් ද්‍රාවණයෙන් ස්වල්පයක් දාලා රත් කළා. අයඩීන් ද්‍රාවණයේ ආරම්භක වර්ණය මේ පරීක්ෂණයට අපි කියන්නේ පිෂ්ඨ පරීක්ෂාව. එහෙම නැත්නම් අයඩීන් පරීක්ෂාව. ඒ ආරම්භක වර්ණය දුඹුරු පාට. දුඹුරු පාටයි අයඩීන්. මේ අයඩීන් වල දුඹුරු පැහැය දම් පාටට හුරු නිල් පාටක් බවට පත් වෙනවා. දම් පැහැයට හුරු නිල් පැහැයක් ලබා දුන්නොත් පිෂ්ඨය තියෙනවා. පිෂ්ඨය තියෙනවා. අපි පිෂ්ඨ පරීක්ෂාව කියනවා. පැහැදිලිද? පිෂ්ඨය තියෙනවද නැද්ද කියලා බලන්න නම් අපි කරනවා පිෂ්ඨ පරීක්ෂණය නැත්නම් නම අයඩීන් පරීක්ෂාව නැත්නම් පිෂ්ඨ පරීක්ෂාව. ආරම්භක වර්ණය දුඹුරු පාට. ප්‍රතිකාරකයේ නම තමයි අයඩීන් ද්‍රාවණය. අයඩීන් ප්‍රතිකාරකයේ විද්‍යාගාරයේ තියෙනවා. එහි ආරම්භක වර්ණය දුඹුරු පාටයි. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන වර්ණය නිල් පාටක් දම් පාටට හුරු. මේ තමයි කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ. ඊට පස්සේ මම ඉක්මනින් කතා කරගෙන යන්න කාබෝහයිඩ්‍රේට් වල ජීව විද්‍යාත්මක වැදගත්කම වගේම අපිට අපේ සිලබස් එකේ කතා කරන්න තියෙනවා කාබෝහයිඩ්‍රේට් අපිට ආර්ථික වශයෙන් කාර්මිකව කොපමණ වැදගත් වෙනවාද කියලා. කාබෝහයිඩ්‍රේට් වල කාර්මික වැදගත්කම. ඉස්සරම බලමු ජීව විද්‍යාත්මක වැදගත්කම. අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් කියන්නේ ශක්තිය සැපයීම සඳහා භාවිතා වන විශේෂිත අණු. සියලුම සෛලවල භාවිතා වන ප්‍රධාන ඉන්ධන ප්‍රභවය කාබෝහයිඩ්‍රේට්. right? ග්ලූකෝස් තමයි වැඩිපුර අපිට යොදා ගන්න. මේ කාබෝහයිඩ්‍රේට් මගින් ශක්තිය සැපේන නිසා මේ ශක්තිය නිපදවීමට අපිට තවදුරටත් වැදගත් වන ප්‍රෝටීන වර්ග වගේ දේවල් විද වැටීම වළක්වගෙන අපිට අපේ දේහයේ ප්‍රශස්ත තත්ත්වයන් පවත්වා ගැනීමට කාබෝහයිඩ්‍රේට් විශාල වශයෙන් උදව් වෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් මොළයට ශක්තිය සපයන ප්‍රධාන ප්‍රභවය කාබෝහයිඩ්‍රේට්. ව්‍යුහාත්මක සංඝටක සෑදීම සඳහා දායකත්වයේ සපයන උදාහරණ ගත්තොත් අපි දන්නවා සාක සෛල බිත්තිවල ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේටයක් ව්‍යුහාත්මක සංඝටකයක් විදිහට වැදගත් වෙනවා. දිලීර ඒ වගේම කෘමීන්ගේ උච්චරණය හැදලා තියෙන කයිටීන් වලින්. උනට මතක නම් දිලීර සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකේ කයිටීන් කියලා දුන්නා. ඒ වගේම බැක්ටීරියා සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකයේ පෙප්ටිඩෝග්ලයිකෑන් කියලා දුන්නා. එතකොට මේවා පොලිසැකරයිඩ්. ඒ කියන්නේ සෛල බිත්තිවල ප්‍රධාන සංඝටක විදිහට තියෙන නිසා ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් ව්‍යුහාත්මක සංඝටක විදිහට කාබෝහයිඩ්‍රේට් ජීව විද්‍යාත්මකව වැදගත් වෙනවා. ඒ වගේම ජෛව සංශ්ලේෂණ ක්‍රියාවලින් සඳහා මොනොසැකරයිඩ් උපකාරී වෙනවා. නේත පරිවෘත්තයට ඔක්සිකරණයට කාබෝහයිඩ්‍රේට් අත්‍යවශ්‍යයි අපේ ජීවිතේට. ඒ වගේම අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් වල තියෙන මේ තන්තු සෙලියුලෝස් තන්තු ගොඩක් වෙලාවට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇති වෙන මලබද්ධය වැනි රෝග ඒ වගේම දියවැඩියාව පිළිකා අවදානම හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට දායක වෙනවා. ඒ නිසා හොඳ කාබෝහයිඩ්‍රේට් මේ නැත්නම් තන්තුමය ආහාර වේලක් ගන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා. ඒ වගේම අපි දන්නවා මේ කාබෝහයිඩ්‍රේට් අපේ ආමාශය තුළ ජීර්ණ ක්‍රියාවලියට සහභාගී වන බැක්ටීරියාවන් වර්ධනය වීමට උපස්තරයක් විදිහට උත්තේජකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතකොට කාබෝහයිඩ්‍රේට් කියන ඒවා ශක්තිය ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් උපකාරී වෙනවා. ව්‍යුහය නිර්මාණය වීමට ජීවීන්ගේ උපකාරී වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය සඳහා උපකාරී වෙනවා. විවිධ ජෛව සංශ්ලේෂණ කටයුතු අපේ ශරීරයේ සිදු වෙන විවිධ ජෛව රසායනික ප්‍රතික්‍රියා සිදු වීමට දායක වෙනවා. ඒ වගේම බෝනවල රෝග ගොඩාක් ඇතිවීමේ අවදානම අඩු කරගන්න කාබෝහයිඩ්‍රේට් විශේෂයෙන්ම තන්තුමය සෙලියුලෝස් කෙඳි සහිත ආහාර අපිට වැදගත් වෙනවා.
ඒ වගේම අපි දන්නවා ජීවීන්ගේ සංසේචනය ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වගේම රුධිරයේ කැටි ගැසීම සඳහා කාබෝහයිඩ්‍රේට වැදගත් වෙනවා. තවත් වැදගත් එකක් තමයි ජීවයේ පැවැත්ම රඳා පවතින්නේ පරම්පරාවෙන් පරම්පරාවට ආවේනික ගති ලක්ෂණ රැගෙන යන අණු වන DNA සහ RNA මත පදනම් වෙලා විශාල වශයෙන්. ඒතර මේ DNA RNA සංශ්ලේෂණයට න්‍යෂ්ටික අම්ල වල අන්තර්ගත සරල කාබෝහයිඩ්‍රේට ගැන අපි කතා කරා. රයිබෝස් සීනි වගේ ඒවා උපකාරී වෙනවා. කාබන් පරමාණු 5ක් තියෙන පෙන්ටෝස ආකාරයේ මොනොසැකරයිඩයක් රයිබෝස් සීනි ඩිऑක්සි රයිබෝනියුක්ලික් ඇසිඩ් DNA RNA නිර්මාණය සඳහා දායක වෙනවා. ඒතකොට ජීව විද්‍යාත්මකව අපිට ඔන්න ඔය කියන විදිහට කාබෝහයිඩ්‍රේට උපකාරී වෙනවා. අපි බලමු කාර්මික වැදගත්කම. අපි දන්නවා ජෛව ඉන්ධනයක් විදිහට මතක තියාගන්න අපිට ගහක් වේලිලා අතු ටික වේලලා දර විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ දහණය වීමෙන් ශක්තිය නිදහස් වෙනවා. මේ සෙලියුලෝස් කොටස් දහණය වෙනවා. කාබෝහයිඩ්‍රේට දහණය වෙනවා. ඒ වගේම අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී සූර්යයාගේ ශක්තිය ශාක මගින් අවශෝෂණය කරගෙන මේ රසායනික ශක්තිය බවට පත් වෙලා මේ ශාක තුල ගබඩා වෙලා තියෙනවා පිෂ්ඨයේ විදිහට. එතකොට ඉන්ධනයක් විදිහට ඉන්ධන ප්‍රභවයක් විදිහට අපිට මේ කාබෝහයිඩ්‍රේට භාවිතා කරන්න පුළුවන්. තිරිඟු, බඩ ඉරිඟු, උක්, සෝයා, බෝංචි වගේ ශාකවල ශාක අපි ඉන්ධන නිපදවීම සඳහා භාවිතා කරන්න පුළුවන් ප්‍රභව විදිහට. ඉතින් අපි ඒව ගොඩක් වෙලාවට ආහාර විදිහට පිටිය සහිත ආහාර විදිහටත් භාවිතා කරනවා. ඊට අමතරව මේ කාබෝහයිඩ්‍රේට අපිට බල ශක්තිය උත්පාදනය කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන්. ඒ තමයි මේක තියෙන වැදගත්කම ප්‍රධාන වශයෙන්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා රෙදිපිලි කර්මාන්තය ගත්තාම කඩදාසි කර්මාන්තය ගත්තමත් සෙලියුලෝස් මත පදනම් වෙච්ච කර්මාන්තයක්. කපු, ලිනන් වගේ දේවල් ආශ්‍රිතව සිදු කරන රෙදිපිලි කර්මාන්තය. ඒ වගේම සෙලියුලෝස් කෙඳි වලින් සිදු කරන කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන මහා පරිමාණයෙන්ම රඳා පවතින්නේ මේ කාබෝහයිඩ්‍රේට් මත. උදාහරණයක් විදිහට සෙලියුලෝස් මත. ඉතින් සෙලියුලෝස් මත යැපෙන කර්මාන්ත කාබෝහයිඩ්‍රේට් වල කාර්මික වැදගත්කම පෙන්වුම් කරන කර්මාන්ත ලෙස අපිට ලිස්ට් එකකට ගන්න පුළුවන් නැත්නම් ගොනු කර ගන්න පුළුවන්. ඒ වගේම රෙදි නිපදවීමට ගන්න රේයෝන් නැමැති තන්තු විශේෂය නැත්නම් අපි කියනවා કૃතිම කෙඳි නිපදවීම සඳහා සෙලියුලෝස් භාවිතා වෙනවා. ඒකට කාබෝහයිඩ්‍රේට් වල කාර්මික භාවිත ගත්තාම කඩදාසි නිෂ්පාදනයේ සෙලියුලෝස් මත සිදු කරන කර්මාන්ත බහුලව අපිට කතා කරන්න පුළුවන්. අනිත් ඒවා එච්චර ඔලුවට ආවේ නැතත් සෙලියුලෝස් කියන සාක සෛල බිත්ති වල ප්‍රධාන සංඝටකය පොලිසැකරයිඩය බීටා ග්ලූකෝස් වලින් සමන්විත බීටා 1,4 ග්ලයිකෝසිඩ් බන්ධන වලින් සමන්විත සෙලියුලෝස් වල කාර්මික භාවිත ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා. සරලවම අපිට කියන්න පුළුවන් කඩදාසි කර්මාන්තය, රෙදිපිලි ආශ්‍රිත කර්මාන්ත, ඒ වගේම ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේ සෙලෝ ටේප් කියන්නේ. සෙලෝ ටේප් විනිවිද පේන සෙලලොයි මේ සෙලෝ පේන් ටේප් අපි ඔකට කියන්නේ සෙලෝ ටේප්. සෙලියුලෝස් වලින් තමයි හදලා තියෙන්නේ. ඇත්තටම විනිවිද පේන තුනී ආරක්ෂක පත්‍ර විශේෂයක් අපිට ගොඩක් වැදගත් වෙනවා සෙලියුලෝස් වල භාවිතයක් විදිහට. ඒ වගේම මතක කරගන්න එපා වෛද්‍ය ක්ෂේත්‍රයේදී ගත්තාම ඖෂධවල රසය ගන්න අපි සීනි පාවිච්චි කරනවා. සුක්‍රෝස් යොදා ගන්න. ඖෂධ හැඩ ගන්නවන්න. ඖෂධ වලට පිරවුම් ද්‍රව්‍යයක් විදිහට අපි පිෂ්ඨය භාවිතා කරනවා. ඔයගොල්ලෝ දන්නවා ඔය එක එක කැප්සූල් වර්ග ගත්තාම ඒවා වටේට ඔය තියෙන ප්ලාස්ටික් ආවරණයක් නෙමෙයිනේ. ඕක අපි ගිල්ලාම අපේ ශරීරය තුල වියෝජනය වෙලා යනවා. ප්ලාස්ටික් එකක් නම් ඕක ගිල්ලුවම වෙන ලෙඩක් හැදෙනවනේ. ඇතුලේ තියෙන මේ ඖෂධ ටික නිදහස් වෙනකොට වෙන ලෙඩක් හැදෙනවා අර බීපු ප්ලාස්ටික් හවුසින් එක නිසා. ප්ලාස්ටික් ආවරණ නිසා. එහෙම එකක් නෙමෙයි ඔය. ඕක පිෂ්ඨය මත පදනම් වෙච්ච ආවරණයක්. එතකොට ඖෂධයක ආවරණයක් විදිහට අපිට පිෂ්ඨය යොදා ගන්න පුළුවන්. වෛද්‍ය ශාස්ත්‍රයේදී ඉතා විශාල කාර්මික භාවිත ගුණයක් අපිට පිෂ්ඨය සෙලියුලෝස් වල කතා කරන්න පුළුවන්. ඒ වගේම සුක්‍රෝස් වල කතා කරන්න පුළුවන්. ඔය ළමයින්ට දෙන පැණි වර්ග තියෙන්නේ. අපි පැණි කියලාම කියන්නේ බෙහෙත්. හැබැයි ඒකට පැණියක් කියලා කියන්නේ අපි. ඇයි ඒකේ රසය අපි අරන් තියනවා. ඒ තියෙන අර නීරස බව නැති කරලා ඖෂධ රස ගන්නවන්න අපිට සීනි වර්ග පාවිච්චි කරන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් වල කාර්මික භාවිතයක් විදිහට. ඒ වගේම මේ කරල් පෙති දැන් ඔය ඖෂධ පෙත්තක් ගත්තාම ඔය පෙත්ත පුරාම ඖෂධේ නැහැ. ඖෂධයේ තියෙන ඊටාම සුළු ප්‍රමාණයයි. ඩොට් එකක් බිඳුවක් චූට්ටක් තියෙන්නේ. ඒ ඊටාම සුළු ප්‍රමාණයට අපිට කටට දාගන්න බෑනේ, අල්ලගන්න බෑනේ. ඒ නිසා අපි මොකද කරන්නේ? වටේට පිටි ටිකක් නැත්තම් පිෂ්ඨය වලින් සමන්විත මොනවා හරි පොඩි ද්‍රව්‍යයක් දාලා
ලස්සනට හැඩ ගන්නවන්න පුළුවන් පිරෝම් ද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා ටිකක් පෙත්ත ලොකුවට හදා ගන්නත් හැකියාව තියෙනවා. මෙන්න මේ දේවල් වලට වෛද්‍ය ශාස්ත්‍රයේදී පිෂ්ඨය විශාල වශයෙන් භාවිතා වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා අද වෙනකොට ගොඩාක් ඔය මේ ශල්‍ය කර්මවලදී දැන් අපි බඩ කපලා මහනවනේ. දැන් බබාලා හම්බෙන්න ගියාම අම්මලාගේ අපි දන්නවා කාන්තාවන්ගේ බඩ කපලා සීසරින් සෙක්ස්කම් කරලා බබාව එළියට ගත්තට පස්සේ බඩ මහන ඒ ඉස්සර කාලේ ගත්තම අපි දන්නවා මැහුම් දැම්මම ආපහු යන්න ඕන මැහුම් කපන්න. දැන් මැහුම් කපන්න යන්න ඕනේ. ඒකට හේතුව මොකක්ද? ඉස්සර කාලෙම භාවිතා වුණේ අර නයිලෝන් කෙන්දි. නයිලෝන් කෙන්දි වලින් මැහුම දාලා තුවාලේ හා වුණාට පස්සේ නයිලෝන් කෙන්ද අපේ ශරීරයෙන් අයින් කරන්න ඕනේ. නැත්නම් ඔක පැසවලා වෙන රෝගයක් හැදලා මැරිලා යනවා. රයිට්? දැන් අපි භාවිතා කරන්නේ ශල්‍ය කර්මවලදී භාවිතා කරන විශේෂිත වූ ශක්තිමත් නූල් විශේෂයක් තියෙනවා. මේක හදන්නේ කයිටින් නැමැති පොලිසැකරයිඩය භාවිතා කරලා. කයිටින් කියන්නේ පොලිසැකරයිඩ්. මේ කයිටින් අපි දැක්කම දිලිර සෛල බිත්තියක් තියෙනවා. මේ කයිටින් භාවිතා කරලා හදන මේ ශල්‍ය කර්ම නූල් භාවිතයෙන් මැස්ම දැම්මාම කාලයත් එක්ක මේක කාබෝහයිඩ්‍රේටයක් අපි කියනවා දිය වෙනවා කියලා අපේ භාෂාව. හැබැයි අපේ ශරීරයේම අංගයක් බවට ඒක ක්‍රමයෙන් හායනයට ලක් වෙනවා. ජෛව හායනයට ලක් වෙනවා. එතකොට ප්‍රශ්න නැහැ. පැහැදිලිද? එතකොට ආයි මෙහුම් කපන්න යන්න ඕනේ නැහැ. හැබැයි අපි දන්න ඔය පිරිමි ළමයි එහෙම ගොඩක් වෙලාවට යකඩ හීන හැබා කරගන්න ඕනේ බයික් වල වැඩ දාන්න ගිහිල්ලා. යකඩ හීන හැබෑ වෙලා හොස්පිටල් එකට ගියාම නම් ඉතින් මල පැනලා ඉන්න නර්ස් නෝනා මුන්ට මේ ගායට මේ අපි දැන් අපේ වැඩ මේ කොයි අස්සේ අපිට තව වැඩ වැඩි වෙනවා කියලා හිතාගෙන ඔය නාම්‍යශීලී ඔය කයිටින් මත පදනම් වෙච්ච නූල් වලින් මහන්න නැතුව නයිලෝන් වලින් මහනවා. එහෙමත් තියෙන නෑ නැත්තේ නෑ. මැහුවම හැබැයි තුවාලේ හොඳ වුණාට පස්සේ තුවාලේ විච්ච වෙලා විත්නවස්ත පුළුවන් විදවන්න මේකට. තුවාලේ හොඳ වෙලා මැහුම් ගලවනකොටත් තව පොඩ්ඩක් තුවාලේට අල්ලලා රෙදවීමේ හැකියාව නර්ස්ට ලැබෙනවා වගේම ඔයගොල්ලෝ දන්නවා. ඒ මැස්ම ගැව්වම පාරක් හිටිනවා. රයිට්? ඉතින් ඒ වගේ සාමාන්‍ය ඔය අපි විහිං කරගන්න ගොඩක් දේවල් වලට මේ වටිනා කියන මිලා අධික ශල්‍ය කර්ම නූල් භාවිතා කරන්නේ නැහැ. නමුත් ස්වභාවිකව යම් යම් සිදුවෙන දේවල් වලට ගොඩක් වෙලාවට ඒ වගේම ශරීරයේ විශේෂයෙන්ම අභ්‍යන්තරයේ කියන්නේ heart surgeries එහෙම කරාම අභ්‍යන්තරයේ සිදු කරන මේ මැහුම් දැමීම් වලට භාවිතා කරන්නේ මේ ජෛව හායනයට ලක් වෙන කාබෝහයිඩ්‍රේට් මත පදනම් වෙච්ච නූල් වර්ග. ඒවා මොකද දැන් heart එක දැන් මෙතන පපුව පළලා ඇතුලේ මහලා දැම්මට පස්සේ ආයි පපුව පළන්න එපා. මැහුම් ගල කපන්න. එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ තියෙන නිර්මාණات එක්ක. ඒ වගේම රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී වේශ නිරූපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා කාබෝහයිඩ්‍රේට් විශාල වශයෙන්. අපි දන්නවා වේශ නිරූපණ ද්‍රව්‍ය කියලා කිව්වම ඕගොල්ලෝ ගොඩක් වෙලාවට වෙඩින් එකක් මගුල් ගයක් තියෙනකොට ෆේෂල් එකක් දාගන්න යනවා. හැමෝම කැමති නැචරල් එකක් දාගන්න. නේද? සින්තටික් ඒවත් තියෙනවා. ස්වභාවික එකක් තියෙනවා. මේවත් තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ස්වභාවික එකක මිල වැඩි. හරිද? ඉතින් ස්වභාවික එකක් හැමෝම කැමති මූණේ දාගන්න. ඕගොල්ලෝ ගෙදරටලා ඉඳගෙන කැරට් කෑලි, පිපිඤ්ඤා කෑලි අරෝ මේ මූණේ තියාගෙන රටේ තියෙන ඔක්කොම ගෙදර තියෙන එළවලු ටික ඔක්කොම කපලා කොටලා මූණේ උලාගෙන එහෙම ඉන්නේ ඇයි? ඒ කාබෝහයිඩ්‍රේට් මේ උපස්තර මේ ඔක්කොම. ඒ වායේ තියෙන ඒ ඖෂධීය වටිනාකම වගේම ඒ වායේ තියෙන ඒ ස්වභාවික වටිනාකම් අපේ ශරීරයට ලබා දෙන විශේෂ තත්ත්වයන් අපිට උකහා බලන්න තමයි අපි එහෙම කරන්නේ. ඉතින් මේවා පදනම් කරගත්ත ක්‍රීම් වර්ග සහ අනෙකුත් ආලේපන නිෂ්පාදනය කරලා තියෙනවා මේ කාබෝහයිඩ්‍රේට් මත පදනම් වෙච්ච. ඉතින් ඒවා රූපලාවන්‍ය ශාස්ත්‍රයේදී ගොඩාක් භාවිතා වෙනවා. මත තියාගන්න රූපලාවන්‍ය ද්‍රව්‍ය ඕනට වඩා ගෑවොත් මොකද වෙන්නේ? හොඳට රතු පාටට රතු කරගෙන විවිධ පාට දාගත්තම මොකද වෙන්නේ? වේශ නිරූපණ ද්‍රව්‍ය ඕනට වඩා ගෑවොත් අන්තිමට නිරූපණය වෙන්නේ වෙන කෙනෙක්. කවුද? වේශ නිරූපණ ද්‍රව්‍ය ඕනට වඩා ගෑවොත් වේශි නිරූපණය වෙනවා. ඒ නිසා තමන් ඒ தත්ත්වයට සමාජයට පේන්නේ නැති වෙන විදිහට තමන්ගේ වේශ නිරූපණ කටයුතු වේශි නිරූපණ මට්ටමකට කරන්නේ නැතුව යම් කිසි මට්ටමක තියාගෙන කරගෙන යන්න. එතකොට ඒක එක පැත්තකින් තමන්ගේ අලංකාරයක්, තව පැත්තකින් සමාජයට වැරදි පණිවිඩයකුත් නොවන පරිදි තමන්ගේ ඒ වේශ නිරූපණ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ ස්පොන්ජ් වර්ග. මේවා ඇත්තටම ගොඩක් ඒවා නම් තියෙන්නේ මේ කෘත්‍රිම බහුවර්ග වලින් හදපු ඒවා. සෙලියුලෝස් වලින් ජලය අවශෝෂණය කරන ස්පොන්ජ් වර්ග නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවත් භාවිතා වෙනවා ලෝකේ විශාල වශයෙන්. ඒ වගේ තමයි ජලයේ දිය වෙන ගම් වර්ග, ජල ද්‍රව්‍ය ගම් වර්ග නිෂ්පාදනයට ලෙවුම් කවර, ඒ වගේම පොත්පත් අලවන්න භාවිත කරන ගම් වර්ග,
ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා සෙලුලොයිඩ් පටල චිත්‍රපට සහ ඡායාරූපකරණයේදී මේ සෙලුලොයිඩ් පටල භාවිත වෙනවා. ඒවත් සෙල්ලෝස් පද පදනම් වෙච්ච නිෂ්පාදන දුම් රහිත වෙඩි බෙහෙත් වර්ග නිෂ්පාදනයට සෙල්ලෝස් වැදගත් වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? ආහාර දවටන ප්ලාස්ටික් භාජන වගේ පෙනුනට ගොඩක් වෙලාවට අපි දන්නවා ලන්ච් සීට් එකම භාවිත කරන්න දෙන්නේ නැහැ දැන්. ඒ නිසා අපි කෙහෙල් කොළ වගේ අලුත් නිෂ්පාදන වලට ලෝකයේ මිනිස්සු යොමු වෙලා තියෙනවා. අපේ රටේ විශ්ව රෝහණු කැම්පස් එකෙන් පවා නිෂ්පාදනය කරලා තිබුණා කෑම පෙට්ටියක්. ඒක කාබෝහයිඩ්‍රේට් මත පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා භාවිතයෙන් අපිට සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර ගන්න පුළුවන් වගේම පරිසරයටත් හිතකාමී කාර්මික නිෂ්පාදනයක් භාවිතයක් අපිට කරගෙන යන්න පුළුවන්. ඒතර අමුද්‍රව්‍ය විදියට පිෂ්ඨේ භාවිත කරමින් ජෛව හායනට ලක් වෙන, ඒ කියන්නේ දි รา පත් වෙන භාජන ඒ වගේම දවටන අපිට නිපදව ගන්න පුළුවන්. ඉතින් මේවත් කාබෝහයිඩ්‍රේට යටතේ පිෂ්ඨේ භාවිත වෙන නිෂ්පාදන පිෂ්ඨේ කාර්මික භාවිත. ඔයගොල්ලන්ට ලොකු දේවල් ටිකක් අපි කතා කරා. එක පැත්තකින් අපි කතා කරා කාබෝහයිඩ්‍රේට කියන්නේ මොනවද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් ගැන. ඒවා අණු හඳුනාගත්ත විදිය ගැන. ඒ වගේම තියෙන කාර්මික භාවිත, ජීව විද්‍යාත්මක වැදගත්කම සහ එම අණු යම්කිසි යුසයක තියෙනවා නම් හඳුනා ගන්න කරන පරීක්ෂණ සහ ඒවාගේ භාවිතාවන ප්‍රතිකාරකත් එම ප්‍රතිකාරකවල ආරම්භක වර්ණ සහ යම්කිසි විදිහකට අදාළ කාබෝහයිඩ්‍රේට් තියෙනවා නම් ලැබෙන වර්ණය මොකක්ද කියන එකත් අපි සාකච්ඡා කරලා අවසන් වුණා. ඉතින් අපිට ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ ප්‍රෝටීන ගැන. මේ දක්වා අපි කතා කරේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳව. කාබෝහයිඩ්‍රේට් සම්බන්ධ සම්පූර්ණ මාතෘකාව මෙතනින් අවසන් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රෝටීන ගැන. එච්චර ලොකු මාතෘකාවක් නෙමෙයි ඒක. ඊට පස්සේ අපි ලිපිඩ ගැන කතා කරලා පාඩම අවසන් කරනවා. ඒ නිසා ලබන සතිය අපි ප්‍රෝටීන කොටස සම්පූර්ණයෙන් ඉවර කරනවා. ඊට පස්සේ ලිපිඩ කොටස පටන් ගන්නවා. මේ පාඩම ඉක්මනින් ඉවර කරලා අපි අලුත් ටියුට් එකක් දීලා තියෙනවා ජෛව රසායන අලුත් ටියුට් එක දීලා තියෙනවා බහු අවයවික පාඩමක්. පොඩි පාඩමක් දවස් දෙකක් තුනක් ඇතුළත කරන්න පුළුවන්. ඉක්මනින් අපි අවසන් කරනවා. පීරියඩ් එක 6ක විතර කුඩා පාඩමක්. MCQ දෙකක් විතර තමයි අහන්නේ. හැබැයි බහු අවයවික සම්බන්ධ හොඳ දැනුමක් තියෙනවා කාර්මික කටයුතු වලදී. මොකද කර්මාන්තවල විශාල වශයෙන් භාවිත වෙන්නේ ප්ලාස්ටික් වර්ග. ප්ලාස්ටික් කියන්නේ බහු අවයක කෘත්‍රිම බහු අවයක වල භාවිත කරන හොඳ අවධානයක් අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඉදිරි කාර්මික කටයුතු ඉස්සරහට කරගෙන යනකොට තාක්ෂණ විද්‍ය ඉස්සරහට ඉගෙන ගන්නකොට. රයිට්. එහෙනම් අද දවසේ වැඩ කටයුතුකින් අවසන් වෙන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් මේකට ඒ අවස්ථාව. රයිට්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ප්‍රශ්න මොකුත් නැහැ වගේ පේනවා. අද දවසේ වැඩ කටයුතු මෙන් අවසන් වෙනවා.